උපපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපුරං ඒතං බුද්ධාන සියලු පාපයන්ගෙන් මිදීමත් නිතර කුසල් දහම් වැඩීමත් සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි. අයිබෝන් ආදරණීය පිටුතේ අපි අද කතා කරන්නේ පසුගිය දාපි කතා කරලා අවසන් කරපු පරිසරය පාඩමේ දෙවෙනි කොටස. පරිසරය නිබන්ධනයේ දෙවෙනි කොටස. පළවෙනි කොටසට අපි ප්‍රශ්න 100ක් කතා කරා පුතාලා දුලට මතක ඇති. අපි අද මේ විදිහට දෙවෙනි කොටස කතා කරනවා. ඉතින් මේ වෙනකොට ගොඩක් දරුවන්ට ගැටලු ප්‍රශ්න රාශියකට මුහුණ දීලා කියලා මට දැනුම් දීලා තියෙනවා. ගොඩක් දරුවන්ට අපේ ප්‍රශ්න පත්‍ර පන්තිර මුදල් ගෙවන්න විදිහක් නැහැ කියලා. ඒක කිසිම ගැටලුවක් කරගන්න එපා. මම ප්‍රශ්න පත්‍ර ටික එවනවා. ඒ වගේම ඒ පාඩමට පිවිසෙන්න ලින්ක් එකක් එවනවා. ඒ නිසා කිසිම ගැටලුවක් කරගන්න එපා. ඒ වගේ ගැටලු මගේ පාඩමට දිගටම සම්බන්ධ වෙන්න. මුදල් ගැටලුවක් නැහැ. මම මේ පාඩම් පුතාලට ලබා දෙනවා. එක්කම අපේ පසින්දු පුතාට මම විශේෂයෙන් කියන්නේ මේ දවස්වල නිරෝධායනට ලක් වෙලා ඉන්න. ඉතින් මේ කාලය විවේකයක් හිටියට ගන්න. ඔය කාලය අර්ථවත් විදිහට ප්‍රයෝජනට ගන්න පොතපත කියවන්න. මේ වගේ පාඩම් ටික කරන්න පුතේ. ඒක ඔයාගේ ජීවිතේට අධ්‍යාපනයට බාධාවක් කරගන්න එපා. හොඳයි. ඉතින් එහෙනම් අපි ගිය සතියේ නවත්තපු තැනට ඉඳන් කතාවට යමු. ඒක මතක් කරන් තව දෙයක් තියෙනවා. මම මේ නිබන්ධනය බලද්දි මම දැක්කා සමහර තැන්වල මගේ අක්ෂර වින්‍යාසයේ වැරදි කිහිපයක් වෙලා තියෙනවා. ඒ වගේම සමහර උත්තර වැරදි මන් දීලා තියෙන. ඒ කියන්නේ සමහර ප්‍රශ්නයකට උත්තරේ ගැලපෙන්නේ නැහැ. සමහර ප්‍රශ්න වලට බැලුවහම උත්තර තුනම නිවැරදි. අන්න ඒ තැන් මම නිවැරදි කරලා මේ වැඩසටහනේදී කරනවා. මේ විදිහට පුතාලා ඒවා නිවැරදි කරගන්න. ඒ තැන් වල පෑනේ නිවැරදි කරගන්න. හොඳයි. එහෙනම් අපි කතා කරගෙන යමු. අපි යනවා පළවෙනි ප්‍රශ්නෙට. ගිය සතියේ ප්‍රශ්නය අපි මතක් කරේ අවසන් කරේ විද්‍යුතීය පාඩමේ ප්‍රශ්නයකින් කියලා තමයි මට මතක. එහෙනම් ඒ ප්‍රශ්නයම තමයි අද පළවෙනි ප්‍රශ්නේ හැටියට කතා කරන්න තියෙන 101 ප්‍රශ්නය. අපෙන් අහලා තියෙනවා නොදැල්වෙන විදුලි පන්දම් බල්බය වන්නේ. දැන් මේ වියලි කෝෂයක් හා එක කම්බියක් යොදාගෙන විදුලි පන්දම් බල්බ දැල්වීමට ගත්ත උත්සාහයක් තමයි තියෙන්නේ. මම මීට ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා පුතාලාට මෙන්න මේ විදිහට විදුලි පන්දම් බල්බයක් දැල්වෙන්න නම් පරිපතයක් සම්පූර්ණ වෙන්න ඕනේ. කියන්නේ එක තැනකින් ගලා ගිය ධාරාව නැවත එම ස්ථානෙටම පැමිණෙන්න ඕන. අපි බලමු මෙන්න මෙතන අංක 1 යටදී දීලා තියෙන රූපයේ ධනාග්‍රයෙන් ගලාගෙන යන විදුලිය ඊයම් කොපුව හරහා ගමන් කරලා සූත්‍රිකාව හරහා යනවා. සූත්‍රිකාවෙන් ආයි ඊයම් අග්‍රයට එනවා. ඊයම් අග්‍රයෙන් මේ කම්බිය හරහා නැවත වියලි කෝෂයේ ඍණ අග්‍රයට එනවා. අන්න එතකොට පරිපතය සම්පූර්ණ. අන්නෙම පරිපතය සම්පූර්ණ වුණොත් තමයි විදුලි බල්බයක් දැල්වෙන්නේ. එහෙනම් පළවෙනි බල්බය දැල්වෙනවා. අපි බලමු දෙවෙනි බල්බය. ඒත් මොකද වෙන්නේ? එහි ඊයම් අග්‍රයෙන් ධනාග්‍රයේ සිට ගලාගෙන එන විදුලිය සූත්‍රිකාව හරහා ගිහිල්ලා ඊයම් කොපුවෙන් ලෝහ කොපුවෙන් කම්බිය හරහා ආපහු වියලි කෝෂයේ ඍණාග්‍රයට යනවා. අන්න එතනත් දැල් වෙනවා. තුන්වෙනි අවස්ථාව බලන්න. අන්න එහි මේ වියලි කෝෂයේ හිස සම්බන්ධ වෙන්නේ ලෝහ කොපුව සම්බන්ධ වෙලා තියෙන්නේ බල්බයේ වීදුරුවට. වීදුරු කොටසට, වීදුරු බුබුලට. අන්න එතකොට එතන වීදුරුව හරහා විදුලිය ගමන් කරන්නේ පරිපතයක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ අනුව නොදැල් වෙන බල්බය අපිට කියත හැකි අංක 3 කියලා. අංක 3 තුන්වෙනි බල්බය දැල් වෙන්නේ නැහැ. එහෙනම් පුතාලා ලකුණු කරලා තියෙනවා නම් මේ විදිහට
පුතාලට හරි දාගන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නයත් බලන්න යමු පුතේ. පහත රූපයෙන් දැක්වෙන්නේ පුතාලා දන්නවා මේ මොකක්ද කියලා. අපි මලන බැඳුණු යකඩෑනයක් අරගෙන ඒ වටේ කොයිල් කම්බියක් ඔතනවා. සිදුරු නොවූ පළුදු නොවූ කොයිල් කම්බියක් ඔතනවා. ඒ කොයිල් කම්බියේ දෙකෙලවර වියලි කෝෂයක ධනාග්‍රයට හා ඍණාග්‍රයට සම්බන්ධ කරනවා. මෙන්න මේ අවස්ථාවේ වියලි කෝෂයට සම්බන්ධ කරලා තියෙන අවස්ථාවේදී මේ යකඩ ඇනේ දෙපසට හිසට සහ උල දෙපසට අපි ඇමනුම් කටු ඒ වගේම අය කටු ඉන්දි කටු ඇල්පෙනිති වගේ ලෝහයෙන් යකඩ ලෝහයෙන් කරපු නිර්මාණ දේවල් ද්‍රව්‍ය ලං කරොත් ඒවා මේ යකඩ ඇණයට ආකර්ෂණය වෙනවා. අන්න ලෝහ ආකර්ෂණය කරගන්නවා නම් ඒක අපි දන්නවා චුම්බකයක්. එහෙනම් මේක මේ චුම්බක බලය තියෙන්නේ හැබැයි වියලි කෝෂයට මේ කම්බි දෙක සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවේ විතරයි. අන්න එහෙම විදුලිය ඇති වෙලාවේදී විතරක් චුම්බකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා නම් ඒකට අපි කියනවා විද්‍යුත් චුම්බකයක්. විද්‍යුත් චුම්බකයක්. එහෙනම් මේ රූපෙන් තියෙන්නේ මොකද්ද? විද්‍යුත් චුම්බකයක්. විද්‍යුත් චුම්බකයක්. හොඳයි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නයත් බලන්න යමු. කාන්දම් කැබැල්ලකට ඇද ගන්නා දේවල් වන්නේ. දැන් අපි දැක්ක විද්‍යුත් චුම්බකයට ඇදගත්තේ මොනවද? විද්‍යුත් චුම්බකයට ඇදගත්තේ ලෝහ වලින් කරපු දේවල්. විශේෂයෙන් යකඩ හා වාණි ලෝහ වලින් කරපු දේවල් තමයි පුතේ කාන්දම් කැබැල්ලකට නැත්නම් චුම්බකයකට ඇදගන්නේ. රත්තරන් රිදී, ප්ලාස්ටික්, ෆයිබර් ඒවා ආකර්ෂණය වෙන්නේ නැහැ. එහෙනම් පිළිතුර අංක 1. පිළිතුර අංක 1. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයත් බලන්න. කාන්දම් කැබැල්ලක එක් කෙළවරක් වෙනත් කාන්දම් කැබැල්ලක කෙළවරට ලං කළ විට පළමු කාන්දම් කැබැල්ල ඈත් විය. මෙය හඳුන්වනු ලබන්නේ. අපි බලමු ඒ ගැන හොඳට පැහැදිලි වෙන රූප සටහනක්. මේ බලන්න පුතේ. තව පොඩ්ඩක් අපි ඉස්සරහට යමු එකේ. මේ පාඩමේම මෙන්න බලන්න. ආකර්ෂණය ඇද ගන්නවා. බලන්න. N අග්‍රයට S අග්‍රය නේද? උතුරු අග්‍රයට දකුණු අග්‍රය. අසමාන අග්‍ර තමයි ආකර්ෂණය වෙන්නේ. බලන්න. රතුයි නිලුයි ආකර්ෂණය වෙනවා. උතුරු අග්‍රයට උතුරු අග්‍රය ආකර්ෂණය වෙන්නේ ඈත් වෙනවා. ඒකට අපි කියනවා විකර්ෂණය. දකුණු අග්‍රයට දකුණු අග්‍රය ආකර්ෂණය වෙන්නේ නැහැ ඈත් වෙනවා. එහෙනම් විකර්ෂණය. ආකර්ෂණය වෙන්නේ අසමාන අග්‍ර. සමාන අග්‍ර විකර්ෂණය වෙනවා. හොඳයි. එහෙනම් දැන් අපි යමු නැවත ප්‍රශ්නේ බලන්න. මොකද්ද සිද්ධ වුනේ? කාන්දම් කැබැල්ලක එක් කෙළවරක් වෙනත් කාන්දම් කැබැල්ලක කෙළවරට ලං කළ විට පළමු කාන්දම් කැබැල්ල ඈත් විය. මෙය හඳුන්වනු ලබන්නේ අන්න ඈත් වුණා. ඈත් වුණා. එහෙනම් මේ ඈත් වුණාට කියන්නේ අපි විකර්ෂණය. එහෙනම් මේ ලං කරලා තියෙන්නේ පුතේ සමාන අග්‍ර දෙකක්. සමාන අග්‍ර විකර්ෂණය වෙනවා. හොඳයි. අපි දැන් යමු ඊළඟ ප්‍රශ්නය බලන්න. ඊළඟ ප්‍රශ්නය රූප සටහනට අනුව ඒ වලින් පෙන්눔 කරන්නේ. අන්න අපිට පෙන්නලා තියෙනවා මේ යම්කිසි ද්‍රව්‍යයක් ඒ වලින් ඒකේ N අකුර සහ S අකුර පේනවා. දැන් මේ රූප සටහනෙන් නම් පුතාලා දන්නවා මොකද්ද කියලා. එහි දෙකෙලවර ඇමුණුම් කටු ඇලවිලා තියෙනවා. මේ මොකද්ද කැබැල්ල? ඇමුණුම් කටු අලව ගන්නවා, ආකර්ෂණය කර ගන්නවා. එහෙනම් මේ මොකක්ද? කාන්දම් කෑල්ල. කාන්දම් කෑල්ල. අනිවාර්යෙන් කාන්දම් කැබැල්ලක වැඩිපුර බලය තියෙන්නේ දෙකෙලවරේ. චුම්බක බලය තියෙන්නේ දෙකෙලවරේ. හොඳයි. එහෙනම් පිළිතුර අංක 1. අපි යනවා ඊළඟ ප්‍රශ්නය බලන්න. විද්‍යුත් චුම්බක භාවිතා කරන අවස්ථාවක් නොවන්නේ. දැන් අපි කලින් නිබන්ධනයේ පළවෙනි ප්‍රශ්න 100 දී දැක්කා. විදුලි සුයිනුවේ තියෙනවා විද්‍යුත් චුම්බකයක්. ඒ වගේම විදුලි මෝටරේ තියෙනවා විද්‍යුත් චුම්බකයක්. අපි දන්නවා සිදුරු කැමරාව ගැන නේද? සිදුරු කැමරාවේ විද්‍යුත් චුම්බක භාවිතා වෙන්නේ නැහැ. සිදුරු කැමරාව බොහොම සරලම ඇටවුමක් නේද? ඉතින් එහි විද්‍යුත් චුම්බක භාවිතා වෙන්නේ නැහැ. එහෙනම් පිළිතුර අංක 1. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ශ්‍රී ලංකා රජයේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට නොමිලේ සපයන දෙයක් නොවන්නේ. පුතාලා දන්නවා අපිට පෙළ පොත් නොමිලේ දෙනවා. නිල ඇඳුම් නොමිලේ ලැබෙනවා. හැබැයි අභ්‍යාස පොත් නොමිලේ ලැබෙන්නේ නැහැ. එහෙනම් අභ්‍යාස පොත් රජයෙන් අපිට නොමිලේ ලබා නොදෙන්නේ අභ්‍යාස පොත්. හොඳයි.
ඊළඟ ප්‍රශ්නය පරීක්ෂා කරමු. සුබ පැතුම්පත් යවන අවස්ථාවක් නොවන්නේ. හරිම ලේසි ප්‍රශ්නයක්. අපි සුබ පැතුම්පත් යවන්නේ නැහැ අවමංගල උත්සවයකදී. නේද? උපන්දින සැමරුම්ක සුබ පැතුම්පත් යවනවා, නත්තල් උත්සවයකදී සුබ පැතුම්පත් යවනවා. හැබැයි අවමංගල්‍ය උත්සවයකදී අපි සුබ පැතුම්පත් යවන්නේ නැහැ. පිළිතුර අංක 2. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයත් බලන්න. සුබ පැතුම්පත් එවීමෙන් අත්වන යහපතක් නොවන්නේ. දැන් පුතේ යහපත් දේවල් මොනවද? නෑ හිතවත් සබතා අලුත් වෙනවා. අපිට මානසික සුවයක් ලැබෙනවා. හැබැයි සුබ පැතුම්පත් යවුවා කියලා ශාරීරික සුවයක් ලැබෙන්නේ නෑ. එහෙනම් නොවන්නේ අංක 3. ශාරීරික සුවයක් ලැබීම. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න. යටහත් චර්යාවෙන් සියල්ලම පිළිගැනීමට අදාළ වැරදි ප්‍රකාශය. යටහත් චර්යාවෙන් සියල්ලම පිළිගැනීමට අදාළ වැරදි ප්‍රකාශය. අපි බලමු මොකද්ද මේ යටහත් චර්යාව 3 පන්ති ඉගෙනගත්ත දේවල් මතක් කරමු පුතේ. යටහත් චර්යාව කියන්නේ මොකක්ද? යටහත් චර්යාවක් කියන්නේ යම් කිසි කෙනෙක් කරන හොඳ දේත් නරක දේත් අපි විරුද්ධත්වයක් අමනාපයක් නොදක්නවා පිළිගැනීම. අපි හොඳ දේට විරුද්ධ වෙන්නෙත් නැහැ, නරක දේට විරුද්ධ වෙන්නෙත් නැහැ. අන්න එහෙම ඕනම දෙයකට විරෝධයක් නොදක්වා පිළිගන්නවා නම් ඒකට කියනවා යටහත් චර්යාව. පුතාලා කියන්නේ ඒක හොඳ දෙයක්ද? මතක් කරන්න 3 ශ්‍රේණි ඉගෙනගත දේ. යටහත් චර්යාව හොඳ නෑ. අපි බලමු යටහත් චර්යාව නිසා අපිට වෙන පාඩු මොනවද? ඔව්. යටහත් චර්යාවෙන් අපි ජීවත් වුණොත් අපිට දිගින් දිගටම පාඩු සිද්ධ වෙනවා. ඇයි? අනුන් අපිට පාඩු කළත් ලාභ කළත් අපිට ඉවස ගන්න සිද්ධ වෙනවා. අපි හිතමු යටහත් චර්යාවකට උදාහරණයක් ගමු. පන්තියේ දරුවෙක් පන්තියේ පිටිපස්සේ ඉන්න ඔයාගේ යාළුවෙක් නිතරම ඔයාට කරදර කරනවා. කොළ උණ්ඩියකින් ඔලුවට ගහනවා. අපි එයා එහෙම කරාම පිටිපස්සේ හැරිලා හිනහා වෙලා ඔලුව නවල නිකන් ඉන්නවා. හැමතිස්සෙම එහෙම දිගින් දිගට කරොත් ඔයාට අධ්‍යාපනයට බාධා වෙනවා. කරදරයක් වෙනවා. ඉතින් එහෙම හැමතිස්සෙම මේක ඉවසන එක හොඳ සිරිතක් නෙවෙයි. ඊළඟට අපි නෝන්ජල් පුද්ගලයෙක් වෙනවා. අපේ පෞරුෂයට බාධාවක් සිද්ධ වෙනවා. ඉතින් ඒකම ඒ වගේ වැරදි දෙයක් කෙනෙකුට තවත් කෙනෙකුට අපි කරනවා දැක්කොත් ඒක කරන්න ඉඩ දීලා නිකන් හිටියාම අන්න අර යාළුවා කරන වැරද්ද යා වටහා ගන්නෙ නැහැ. ඒ නිසා නිවැරදි විය යුතු දේවල් නිවැරදි වෙන්නේ නැහැ. එහෙනම් පෞරුෂය වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. කෙනෙක්ගේ පෞරුෂය හීන වෙනවා නේද? එහෙනම් පිළිතුර අංක 3 මම දැක්කා නිබන්ධනයේ මෙන්න මේකේ පිළිතුර වැරදි දීලා තියෙනවා. ඒ නිසා පිළිතුර නිවැරදි කරගන්න. පිළිතුර අංක 3. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න. ආක්‍රමණශීලීව හැසිරීමට අදාළ වැරදි ප්‍රකාශය. මොකද්ද ආක්‍රමණශීලී හැසිරීමක් කියන්නේ? අපි බලමු මේ ආක්‍රමණශීලී හැසිරීම පොඩ්ඩක් මතක් කරගමු. 3 පන්ති ඉගෙන ගත්ත දේ. කවුරු හරි අපිට කරදරයක් කරොත් අපි කරන වැඩේ එයාට තදින් බැන වදිනවා. අන්න අපේ ආක්‍රමණශීලී හැසිරීමක්. හොඳකදී හෝ වැරද්දකදී අපි තදින් බැන වදිනවා. අන්න එහෙම වුණාම වෙන්නේ අපිට හිතකර ප්‍රතිඵලයක් නෙවෙයි අහිතකර තත්වයක්. මොනවද අහිතකර තත්ත්ව? අන්න ආක්‍රමණශීලී චර්යාවකින් අපිට తాවකාලික සහනයක් ලැබෙන්න පුළුවන්. අපි කෙනෙකුට බැන වැදුනා හරි අපේ හිතට සතුටක් එනවා. හරි යාට මං හොඳට උගන්වුවා. හොඳ මට්ටුවක් කරා. ඒකම හැබැයි ඒ ගැටලුවක් යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳ ගන්න ලැබෙන්නේ නැහැ. ඒකම Taman තදින් බැන වැදුනහම ඒ පුද්ගලයාගේ ගෞරවයට හානි වෙනවා. ඒකම Tamanගේ හැසිරීම නිසා Tamanටත් හානි සිදු වෙනවා. ඒ නිසා ආක්‍රමණශීලී චර්යාව හොඳ දෙයක් නෙවෙයි. නේද? හොඳයි. එහෙනම් අපි ප්‍රශ්නෙට යමු. ආක්‍රමණශීලී හැසිරීමට අදාළ වැරදි ප්‍රකාශය. දැන් ආක්‍රමණශීලී හැසිරීමකින් වැරදි ගැටලු විසඳා ගන්න හැකි වෙන්නේ නැහැ. නේද? ඒක නිවැරදි. හොඳ හිත දිගටම පවත්වාගෙන යාමට හැකි වෙයි. කවදාවත් හොඳ හිත පවත්වාගෙන යන්න බෑ ආක්‍රමණශීලී හැසිරීමකින්. මොකද අපි තදින් බැන වැදුනහම මේ මිනිස්යාගේ හිත රිදෙනවා නේද? දෙදෙනා අතර අමනාපයක් ඇති වෙනවා. ගැටුම් වැළකී යාමක් සිදුවේ නැහැ. බැන වැදීම තවත් ගැටලුවකට මුල වෙන්න පුළුවන්. එහෙනම් පිළිතුර වැරදි ප්‍රකාශය අංක 3. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න.
අන් මතවලට සහනශීලී නොවීමෙන් උද්ගත වන තත්වයක් නොවන්නේ. අන් මතවලට සහනශීලී නොවුනොත් උද්ගත වන තත්වයක් නොවන්නේ. සහනශීලී වුණොත් උද්ගත වන තත්වය වන්නේ සැමගේ ගෞරවය ආරක්ෂා වෙනවා. අන් මතවලට සහනශීලී නොවීමෙන් උද්ගත වන තත්වයක් නොවන්නේ. නොවීමෙන් වෙන තත්ව තමයි දරුණු අපරාධ සිදු වෙනවා, කෝලහල සිදු වෙනවා. එහෙනම් නොවන්නේ සැමගේ ගෞරවය ආරක්ෂා වීම නෑනේ. ගෞරවය ආරක්ෂා වෙන්නේ නැහැ. සැමගේ ගෞරවයට හානි සිද්ධ වෙනවා. එහෙනම් පිළිතුර අංක 1. පිළිතුර අංක 1. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නේ බලන්න යමු පුතේ. හිරු එළියෙන් ගත හැකි ප්‍රයෝජනයක් නොවන්නේ. මම දැක්කා මෙන්න මේ ප්‍රශ්නේ පුතේ පිළිතුරු 3ම නිවැරදි. මම ඒක නිසා ආපහු වෙනස් කරන්න ගියේ නෑ. මම පුතාලට පැහැදිලි කරලා දෙන්න තියාගත්තා. අපි දන්නවා හිරු එළියෙන් තෙත රෙදි වේලා ගන්න පුළුවන්. කරදියෙන් ලුණු නිපදවා ගන්නත් පුළුවන්. ඇයි? නැත්නම් හිරු එළිය නිසා මුහුදු ජලයේ වාෂ්ප වීමෙන් අපිට ලුණු නිපදවා ගන්න පුළුවන්. පිෂ්ඨය නිපදවා ගත හැකි වීම. ඔව්. ශාකවල ප්‍රභා සංශ්ලේෂණය නැත්නම් පුතේ ඒක ලොකු වචනයක් 9 පන්තියේ දෙන ශාක පත්‍ර මගින් ආහාර නිපදවලා ඒ ආහාර ශාකය තුල ගබඩා කරගන්න ගෙඩි හෝ අල නිර්මාණය වෙනවා. ඉතින් මේ තුලින් නිපද වෙන්නේ පිෂ්ඨය. ඒ නිසා පිටි නේද? ඉතින් ඒ නිසා මේ පිළිතුරු 3ම නිවැරදි විද්‍යාත්මකව ගත්තාම හොඳයි. අපි ඒ නිසා ඒ පිළිතුරු 3ම පුතාලා ලකුණු කරගමු. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. සිදුරු කැමරාවක තිරය සෑදීමට ගන්න. අපි දන්නවා සිදුරු කැමරාවකින් අපි කරන්නේ කැමරාවක සිදුවෙන දේ කුමක්ද යන්න වටහා ගන්න සරල ආකෘතියක්. මෙහි තිරය සාදන්න අපි ගන්නේ සුදු ටිෂූ කඩදාසියක්. සුදු ටිෂූ කඩදාසිය පුතාලට බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට සිදුරු කැමරාවක් මේ බලන්න. මේ බැලුම දිහා සිදුරු කැමරාව යොමු කරාම එහි යටිකුරු ප්‍රතිබිම්බයක් තිරේ මත වැටෙනවා. හොඳයි. එහෙනම් අපි ඉදිරියේදී කතා කරමු. දැන් අපි ඉදිරියේදී සූදානම් කරලා තියෙනවා 5 ශ්‍රේණියේ පාඩම් වලට සම්පූර්ණයෙන්ම අපේ විෂය නිර්දේශයේන විද්‍යාත්මක පරීක්ෂණ උපකරණ සියල්ලම විද්‍යාගාරයක් තුල අපේ ප්‍රවීණ විද්‍යාගුරුවරයෙක්ගේ උදව් ඇතුව ඒ සියල්ලම පුතාලට සජීව කරලා ඒ පරීක්ෂණ සියල්ලම අත්හදා බැලීම් සියල්ලම කරලා පෙන්වන්න. එතකොට අපි මේ සිදුරු කැමරාවත් ක්‍රමිකව හදලා බලමු. ඒ අනුව පුතාලත් හදලා මට පෙන්වන්න. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟ ප්‍රශ්නය අපට ජලය ලැබෙන ප්‍රධාන මාර්ගය. අපට ජලය ලැබෙන ප්‍රධාන මාර්ගය වර්ෂාව. වර්ෂාව. පිළිතුර අංක 3. හොඳයි. බොහොම ලේසි ප්‍රශ්නයක්. අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙනවා. ශ්‍රී ලංකාව බෙදා ඇති පළාත් ගණන මේ පරිපාලනයේ පහසුව සඳහා ලංකාව පළාත් 9කට බෙදලා තියෙනවා. මේ තියෙන්නේ ලංකාව බෙදලා තියෙනවා මේ ආකාරයට පළාත් 9කට. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ඒකත් මේ පළාත් ආශ්‍රයමයි අපි යොමු කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ තිබෙන පැති 3ක්ම මුහුදෙන් වට වී ඇති පළාත. 3 පැත්තකින් මුහුදෙන් වට වෙච්ච පළාත තමයි පුතේ උතුරු පළාත. උතුරු පළාත. දැන් අපි යාපනය කියන දිස්ත්‍රික්කේ නම් සම්පූර්ණයෙන්ම 3 පැත්තකින් මුහුදෙන් යට වෙලා මුහුදෙන් වට වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ යාපනයේ අර්ධද්වීපය කියලා. 3 පැත්තකින් මුහුදෙන් වට වෙලා එක් පැත්තකින් ගොඩබිමට සම්බන්ධ ගොඩබිමකට අපි කියන්නේ අර්ධද්වීපයක්. එතකොට යාපනයේ අර්ධද්වීපයේ සහිත යාපනය උතුරු පළාතම 3 පැත්තකින් මුහුදෙන් වට වෙලා තියෙනවා. එහෙනම් 3 පැත්තකින් මුහුදෙන් වට වෙලා තියෙන පළාත තමයි උතුරු පළාත. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ශ්‍රී ලංකාවේ මුහුදෙන් මායිම් ඇති පළාත් පමණක් දැක්වෙන පිළිතුර. මුහුද අද්දර තියෙන පළාත් 5 මුහුදෙන් මායිම් වෙනව පළාත්. එතකොට පුතේ නැගෙනහිර පළාත, දකුණු පළාත, උතුරු පළාත, බස්නාහිර පළාත, වයඹ පළාත. මෙන්න මේ පළාත් 5 මායිම් වෙන්නේ උතුරෙන්. මේ බලන්න. පුතාලට පේනවා මේ ලංකාවේ සිටියේ මේ මුහුද වටා තියෙන පළාත් 5. ඉහළම උතුරු පළාතෙන් පටන් ගන්න. උතුරු පළාත, වයඹ පළාත, බස්නාහිර පළාත, දකුණු පළාත, නැගෙනහිර පළාත වට වෙලා තියෙන්නේ සීමා වෙනවා එක් පැත්තකින් මුහුදෙන්. එහෙනම් පළාත් 5යි. හොඳයි. ඊළඟ ප්‍රශ්නයට අපි යනවා. ඒකත් මේ ආශ්‍රයෙන්ම යහන්නේ. ශ්‍රී ලංකාවේ ගොඩබිමින් මායිම් ඇති පළාත්. දැන් පුතාලා දන්නවා පළාත් 9යි 5ක්
මුහුදෙන් සීමා වෙනවා. එහෙනම් ඒ මැද තියෙන පළාත් 4යි. මොනවද? උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව කියන පළාත් 4 සීමා වෙන්නේ ගොඩබිම් වලින්. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ලංකාව බෙදා වෙන් කර ඇති දිස්ත්‍රික්ක ගණන මේ පරිපාලනය සඳහා පරිපාලන දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. පරිපාලන දිස්ත්‍රික්ක 25යි. හොඳයි. ඊළඟ ප්‍රශ්නයත් බලමු. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් අයත් වන පළාත. හොඳට මතක තියාගන්න පුතාලා. ලංකාවේ දිස්ත්‍රික්ක 5ක් අයිති පළාත තියෙන්නේ උතුරු පළාත. මොනවද? යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මන්නාරම කියන දිස්ත්‍රික්ක 5කින් යුක්තයි උතුරු පළාත. අපි යනවා ඊළඟ ප්‍රශ්නය බලන්න. මුහුදු පත්ලේ ඇතිවෙන භූමිකම්පාවක් නිසා ඇතිවෙන උදම් රැලි, ඉහළ ගිය රැලි, ගොඩබිමට පැමිණීමෙන් ඇතිවෙන ස්වාභාවික ආපදාව හඳුන්වන නම. ඒ වගේ අත්දැකීමක් අපිට තියෙනවා 2004 වර්ෂයේ අපි කලිනුත් කතා කරා. ඒ මොකක්ද? සුනාමිය නේද? ආපදාව හඳුන්වන නම මේ ජපන් වචනේ අපි හඳුන්වන සුනාමි කියලා නේද? හොඳයි. එහෙනම් පිළිතුරු අංක 3. ඊළඟ ප්‍රශ්නයත් අපිට සුනාමි උවදුර ආශ්‍රයමයි අහලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ ඇති වූ සුනාමි ආපදාවෙන් සිදු වූ බලවත්ම හානිය, ලොකුම හානිය තමයි පුතේ පුද්ගල මරණ සංඛ්‍යාවක් සිදුවීම. 40000කට වැඩි මිනිසුන් ප්‍රමාණයක් අපෙන් වෙන් වුණා, මරණයටපත් වුණා. ඒක තමයි විශාලම හානිය. මේ නිවාස සහ හෝටල් ඒවා විනාශ වෙච්ච එක අපිට නැවත ඇති කරගන්න පුළුවන්. නමුත් පුද්ගලයින්ව නැවත ගේන්න බෑ. ඒක තමයි අපිට වෙච්ච ශ්‍රී ලංකාවට වෙච්ච විශාලම හානිය. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයත් බලන්න. ස්වාභාවික පරිසරයේ ඇති වූ හදිසි තත්වයන් නිසා ඇතිවෙන ආපදාවක් නොවන්නේ. දැන් පුතාලා දන්නවා නායාම සුලිසුළඟ පරිසරයේ ඇතිවෙන හදිසි තත්වයන් නිසා ඇතිවෙන ආපදා. හැබැයි මාර්ග අනතුරු මිනිසාගේ නොසැලකිලිමත් කමින් ඇතිවෙන තත්වයන්. එහෙනම් පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. අපි යමු ඊළඟ ප්‍රශ්නයත් බලන්න. අපිරිසිදුව ඇති පන්ති කාමරයේ පිරිසිදුව තැබීමට අප කළ යුතු දෙයක් නොවන්නේ. පන්ති කාමරය අපිරිසිදු වෙලා තියෙනවා, පිරිසිදුව තැබීමට කළ යුතු දෙයක් නොවන්නේ. එහෙනම් අපිරිසිදු වෙලා තියෙනවා නම් පන්ති කාමරය අතු ගන්න ඕන. පන්ති කාමරේ මකුණු දැල් කඩන්න ඕන. පාවාහන් ගලවා පන්තියට ඇතුල් වීම. ඒක අපිරිසිදු වෙච්ච පන්ති කාමරේ පිරිසිදු වෙන්න කර යුතු දෙයක් නොවේ නේද? අපිරිසිදු වෙලානේ තියෙන්නේ. ආයි පාවාහන් ගලවලා ඇතුල් වුණා කියලා පිරිසිදු වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. පන්ති කාමරේ පිරිසිදුව තබා ගන්න පාවාහන් ගලවා ඇතුල් වෙන්න ඕනේ. ඒක හරි. නමුත් දැන් අපිරිසිදු වෙච්ච පන්ති කාමරේ පිරිසිදු කරන්න එහෙම කළාට ප්‍රමාණවත් නැහැ. එහෙනම් පිළිතුරු අංක 3. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයත් බලන්න යමු. ඊළඟ ප්‍රශ්නේ. අපිළිවෙලට ඇති පන්ති කාමරයේ පිළිවෙලට තැබීමට අප කළ යුතු පියවරක් නොවන්නේ. අන්න. කළු ලෑල්ල ප්‍රයෝජනෙට ගත්තට පස්සේ පිරිසිදු කරාම ඒක පන්ති කාමරයේ පිරිසිදු තැබීමට පිළිවෙලට තැබීමට එක හේතුවක්. ගුරු මේසය හා ගුරු පුටුව නිස්තැන තැබීම හේතුවක්. හැබැයි කසල බඳුන පන්ති කාමරයෙන් පිටත තැබීම හේතුවක් නොවේ. පිළිතුරු අංක 3. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙත් අපි බලමු. තම පෞද්ගලික පිරිසිදුකම රැක ගැනීමට ගත යුතු පියවරක් නොවන්නේ. අපේ පිරිසිදුකම රැක ගන්න ගත යුතු පියවරක් නොවන්නේ. දිනපතා දත් මැදීම කළ යුතුයි අපි. දිනපතා මූණ සේදීම සහ ඇඟ සේදීම ස්නානය කළ යුතුයි. හැබැයි දිනපතා අලුත් ඇඳුම් ඇඳයි කියලා අර පළවෙනි කාරණා දෙක නොකර වැඩක් නැහැ. එහෙනම් අංක 3යි පිළිතුර වෙන්නේ. හොඳයි. ඊළඟට අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න. තමාවට පරිසරයේ පිළිවෙලකට හා පිරිසිදුව තැබීමෙන් අත්වන වාසියක් නොවන්නේ. තමන්වට අපයාවට පරිසරයේ පිරිසිදුව තිබ්බොත් ගෙමැස්සන් බෝවීම වැළක් වෙනවා. ඒක සිද්ධ වෙනවා නේද පුතේ? මදුරුවන් බෝවීම වැළක් වෙනවා. හැබැයි අපිට අපිරිසිදු පරිසරයක් තිබුණයි කියලා පෝෂදායී ආහාර ලැබෙන්නේ නැහැ. නොගැලපෙන පිළිතුර අංක 3. හොඳයි. ඊළඟ ප්‍රශ්නයට යමු. පන්ති කාමරයෙන් පිටත ගුණාත්මක වෙනසක් ඇති කිරීමට අප ගත යුතු පියවරක් නොවන්නේ. පන්ති කාමරයෙන් පිටත ගුණාත්මක වෙනසක් ඇති කිරීමට ගත යුතු පියවරක් නොවන්නේ. එතකොට ගත යුතු පියවරවල් තමයි භාණ්ඩා උපකරණ නිවෙත ස්ථානවල තැබීම. ඒ වගේම අනවශ්‍ය දෑ ඉවත් කිරීම ඒවා ගත යුතු පියවරවල්. විසිරී ඇති කසල තැන් තැන්වල ගොඩ ගැසීම. ගොඩ ගැසුවට වැඩක් නැහැ. කසල ඉවත් කරන්න එපා නේද? අන්න එහෙනම් ගුණාත්මක වෙනසක් ඇති කිරීමට ගත යුතු පියවරක් නොවන්නේ අංක 3. අංක 3.
අපට සිදු කළ හැකි ධනාත්මක වෙනසක්, යහපත් වෙනසක්. යහපත් වෙනසක් නොවන්නේ. යහපත් වෙනසක් නොවන්නේ. අපි නිදාගත්ත ස්ථානයෙන් නැගින්නකොට ඇඳ පිළිවෙලට හදනවා. එහෙනම් යහපත් වෙනසක්. ආහාර ගත්තට පස්සේ පිඟන් කෝප සෝදලා නිසිතැන තියෙනවා. ඒකත් යහපත් වෙනසක්. හැබැයි කසල වර්ග නොකර එකම බඳුනකට දැම්මොත් ඒක යහපත් වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් පිළිතුරාංක 1. පිළිතුරාංක 1. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට යමු. පෞද්ගලිකව පිරිසිදුව සිටීම සමාජයට බලපාන ආකාරය පිළිබඳ වැරදි ප්‍රකාශයක් නොවන්නේ. වැරදි ප්‍රකාශයක් නොවන්නේ එහෙනම් නිවැරදි ප්‍රකාශය. මොකක්ද? නිවැරදි ප්‍රකාශය පෞද්ගලිකව පිරිසිදුව හිටියොත් සමාජයට නිරෝගී පුරවැසියන් ලැබෙනවා. පිළිතුරාංක 2. පිළිතුරාංක 2. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අතීතයේ ජීවත් වූ මිනිසා තොරතුරු හුවමාරු කරගත් ක්‍රමයක් නොවන්නේ. අතීතයේ මිනිස්සු තොරතුරු හුවමාරු කරගත්තා හූ කීම මගින්. ඒ වගේම භාෂාවක් තිබුණේ නැහැ. භාෂාවක් නිපදවා ගැනීම තමයි මිනිසාගේ දියුණුවේ ප්‍රධානම කාර්යයක් වෙන්නේ. මිනිසාගේ අදහස් හුවමාරු කර ගැනීමේ ප්‍රධාන කාර්ය වෙන්නේ සංවර්ධනයක් වෙන්නේ භාෂාවන් නිෂ්පාදනය කර ගැනීම. ඒ වගේම විද්‍යාත්මක දියුණුව සිද්ධ වෙන්නේ ගින්දර සොයා ගැනීම. එහෙනම් ඊට ඉස්සෙල්ලා භාෂාවක් නැති කාලේ මිනිස්සු අංග චලනය කිරීමෙන් තමයි තොරතුරු හොමාරු කරගත්තේ. ඊට පස්සේ හූ කීම. හැබැයි ලියුම් ලියවීමක් දැනගෙන හිටියේ නැහැ. එහෙනම් නොවන්නේ ලිපි ලිවීම, ලියුම් ලිවීම. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. එයත් මේ හා සම්බන්ධයි. ලිඛිතව තොරතුරු හොමාරු කරගන්නා ක්‍රමයක් වන්නේ ලිඛිතව ලේඛනගතව. එහෙනම් අංක 1 හසුන්පත් යැවීම. හසුන්පත් යැවීම. ඊළඟ ප්‍රශ්නෙට යමු. sannivedanaya අංග 3ට අයත් නොවන්නේ. පුතාලා මතක් කරගන්න sannivedanaya අංග 3 යවන්නා. ඒ වගේම මාධ්‍ය ලබන්නා. එහෙනම් ඒ අංග 3ට අයත් නොවන්නේ ප්‍රදේශය අංක 2. ප්‍රදේශය. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙටත් අපි යමු. කන මගින් පමණක් අපට තොරතුරු ලබා දෙන මාධ්‍යයක් නොවන්නේ. එහෙනම් කන මගින් පමණක් තොරතුරු ලබා දෙන මාධ්‍යයක් නොවන්නේ රූපවාහිනිය. එය ඇස කන දෙකෙන්ම තොරතුරු ලබා දෙන මාධ්‍යයක්. පිළිතුරාංක 3. පිළිතුරාංක 3. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නය බලමු. ඇස මගින් පමණක් අපට තොරතුරු ලබා දෙන මාධ්‍ය පුවත්පත. පුවත්පත අංක 2. ඇස මගින් පමණයි. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙටත් යමු. එයත් අපේ sannivedanaya හා සම්බන්ධයි. මිනිසා හා තොරතුරු. ඇස හා කන මගින් අපට තොරතුරු ලබා දෙන මාධ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය. පිළිතුරාංක 3 රූපවාහිනිය. රූපවාහිනිය. හොඳයි. ඊළඟ ප්‍රශ්නය පරීක්ෂා කරමු. sannivedanaya සඳහා යොදා ගන්නා ජනප්‍රිය මුද්‍රිත මාධ්‍ය. මුද්‍රිත මාධ්‍ය වෙන්නේ පුවත්පත. පුවත්පත. දැන් මේ සතියේ ප්‍රශ්න පුතාලට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ පෙරහුරු ප්‍රශ්න පත්‍ර අංක 3 යටතේ මම අහලා පුතාලට ලියන්න දීලා තියෙන රචනය නැත්නම් අර්ථවත් වාක්‍ය 3 ලියන්න දෙන්නේ පුවත්පත ගැන. පුවත්පතක් ගැන තමයි තියෙන්නේ. මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර අතර ලැබුණා නම් පුතාලා දන්නවා ඇති. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. දිනපතා පුවත්පතක බොහෝ විට අවසාන පිටුවේ ඇතුළත් වෙන්නේ. අවසාන පිටුවේ ඇතුළත් වෙන්නේ පුතේ ක්‍රීඩා තොරතුරු. ක්‍රීඩා තොරතුරු. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙටත් යමු. තොරතුරු සජීව ලෙසද අපිට ලබා දෙන මාධ්‍යයක් වන්නේ. පුවත්පත හා දැන්වීම් සජීව ලබා දෙන්නේ නැහැ නේද? සජීව ලෙස අපිට ලබා දෙනවා ගුවන් විදුලිය. ගුවන් විදුලියෙන් සජීව විස්තර තොරතුරු අපිට ලබා දෙන්න පුළුවන්. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නය බලන්න. පිටරටක වෙසෙන ඔබගේ පෑනේ මිතුරෙක් හැකි ඉක්මනින් දළදා පෙරහැරේ පින්තූරයක් එවන ලෙස ඉල්ලීමක් කරයි. මේ සඳහා ඔබට ලබාගත හැකි වඩාත්ම සුදුසු ක්‍රමය. මේ සඳහා වඩාත්ම සුදුසු ක්‍රමය තමයි ඉක්මන්ම ක්‍රමය විද්‍යුත් තැපෑල. ඊමේල් විද්‍යුත් තැපෑල. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න. ක්‍රීඩා තොරතුරු වලින් අපට ලබාගත හැකි ආදර්ශය. ක්‍රීඩා තොරතුරු වලින් අපිට ලැබෙන්නේ පුතේ සාමූහික උත්සාහයන්හි ප්‍රතිලාභات කරගන්න ආකාරය. පිළිතුරාංක 1. පිළිතුරාංක 1. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට යමු. නිරෝගී දිවි පැවැත්මක් සකසා ගන්නේ කෙසේද යන්න ඉගෙන ගත හැක්කේ පහත් දැක්වෙන කුමන තොරතුරු වලින්ද? නිරෝගී දිවි පැවැත්මක් සකසා ගත හැක්කේ
හැකි ආකාරය ඉගෙන ගන්න පුළුවන් පුතේ අපිට සෞඛ්‍ය තොරතුරු වලින් අංක 1 සෞඛ්‍ය තොරතුරු. හොඳයි. ඊළඟ ප්‍රශ්නයත් අපි බලමු. ආගමික තොරතුරු වලින් අපට ලබාගත හැකි ආදර්ශය. ආගමික තොරතුරු වලින් අපිට ලබාගත හැකි ආදර්ශය තමයි සාර ධර්ම වර්ධනය කරගන්නේ කොහොමද කියන එක. පිළිතුර අංක 2. පිළිතුර අංක 2. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය බලමු. යහපත් පුරවැසියෙකු වන්නේ කෙසේද යන්න ඉගෙන ගත හැක්කේ කුමන තොරතුරු වලින්ද? යහපත් පුරවැසියෙකු යන්න කෙසේද වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන් අපිට ආගමික තොරතුරු වලින්. ආගමික තොරතුරු. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු යමු. තැපැල් කාර්යාලයකින් උටුවන සේවාවක් නොවන්නේ පුතාලා දන්නවා ජාතික හැඳුනුම්පත් නිකුත් කරන්නේ නැහැ තැපැල් කාර්යාල වලින්. එහෙනම් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම පිළිතුර අංක 3. ඊළඟ ප්‍රශ්නයට යමු. තැපැල් දෙපාර්තමේන්තුව සිය සංකේතයේ ලෙස භාවිතා කරන්නේ. පුතේ මේ අලුත්ම සංකේතය තමයි අපිට කතා කරන්න තියෙන්නේ 2019 වර්ෂයේ ඉඳගෙන තැපැල් දෙපාර්තමේන්තුවේ සංකේතය වෙනස් වුණා. දැන් භාවිතා වෙන සංකේතය තමයි අංක 2 යටතේ දැක්වෙන්නේ. අංක 2 යටතේ දැක්වෙන සංකේතය. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නය පරීක්ෂා කරමු. යම් ප්‍රදේශයක ජල බීතිකාව සඳහා බෙහෙත් කරන දිනය ජනතාවට දැනුම් දීම සඳහා යෝග්‍යතම මාධ්‍ය. කිසියම් ප්‍රදේශයක ජනතාවට විතරයි, ලංකාවේ මිනිස්සුන්ට නෙවෙයි. එහෙනම් යෝග්‍යතම මාධ්‍ය තමයි ශබ්ද විකාශන යන්ත්‍රය. ශබ්ද විකාශන යන්ත්‍රය. හොඳයි. ඊළඟ ප්‍රශ්නයට අපි යමු. කිරි ආහාරයක් සඳහා වෙළඳ දැන්වීමක් වඩා සිත් ගන්නා ලෙස ඉදිරිපත් කළ හැකි මාධ්‍ය. දැන් වෙළඳ දැන්වීමක් වඩා සිත් ගන්නා ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍යයකින්. ඒ තමයි රූපවාහිනිය. රූපවාහිනිය පිළිතුර අංක 2. අපි ඊළඟ ප්‍රශ්නයටත් යමු. තැපැල් පියුන් මහතාගේ පැමිණීම සංකේතවත් කරන්නේ මින් කුමක්ද? අපිට හුරු පුරුදු නාදය තමයි පාපැදි සීනුව. පාපැදි සීනුව. හොඳයි. තැපැල් පෙට්ටියක සඳහන් කර ඇති දෙයක් වන්නේ මින් කුමක්ද? මට මතකයි මීට වසර කිහිපයකට පෙර මේ ප්‍රශ්නයේ ශිෂ්‍යත්ව විභාගය අහලා තිබුණා. තැපැල් පෙට්ටියක සඳහන් කර ඇති දෙයක් වන්නේ ලිපි ගන්නා වේලාව. ලිපි ගන්නා වේලාව. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට යමු. පණිවිඩය දෙන්නාත් පණිවිඩය ලබන්නාත් ඍජුව සම්බන්ධ කරන තොරතුරු හෝ මාරු ක්‍රමය. ඔව්. මේ දෙදෙනාම සම්බන්ධ කරන තොරතුරු හෝ මාරු ක්‍රමය තමයි දුරකථනය. දුරකථනය අංක 1. දුරකථනය. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. ගාලු කොටුව කරවන ලද්දේ පුතාලා දන්නවා ගාලු කොටුව කෙරුවේ පෘතුගීසීන්. එහි සංවර්ධනය කරේ ලන්දේසීන්. නේද? මුලින්ම ගාලු කොටුව කෙරුවේ පෘතුගීසීන් විසින්. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. සීගිරිය කරවන ලද්දේ. සීගිරිය කරවන ලද්දේ කාශ්‍යප රජතුමා. දැන් පුතේ මෙන්න මෙහෙම ප්‍රශ්න වලට පිළිතුරු ලියීමේදී මට කියන්න දෙයක් තියෙනවා. මම මේ පිළිතුරු ලබා දෙන්නේ 4 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළව. සීගිරිය ගැන පුතාලා පොත්පත් කියවලා නැත්නම් රූපවාහිනිය නරඹලා විවිධ තොරතුරු හොයාගෙන අන්තර්ජාලය තුලින් විවිධ දේවල් බොහෝ දේවල් දන්නවා ඇති. හැබැයි මට ඒවා ගැන කතා කරන්න අයිතියක් නෑ, ඉඩක් නෑ. මම කතා කරන්නේ විෂය නිර්දේශය ගැන. විෂය නිර්දේශයේදී 4 ශ්‍රේණියේ දරුවෙක් දැනගත යුතු දේවල් තියෙනවා. අපේ විෂය නිර්දේශයට ඇතුළත් කරපු දේවල් තියෙනවා. ඒව ගැන විතරයි මට කතා කරන්න පුළුවන්. ඊට පරිබාහිර දේවල් දැන් අපි පන්ති කාමරේ පන්තිය උගන්වනකොට නම් පුතාලා ඇහුවාම ප්‍රශ්නයකට මම උත්තර දෙනවා ගොඩාක්. හැබැයි ඒවා මේ මෙතනදි කරන්න බෑ. මොකද එතන මමයි ඔබයි සජීව සම්බන්ධ වෙනවා. මෙතනදි මම ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්නම්. හැබැයි මේ අපිට විෂය නිර්දේශය තුල තමයි මට මේ අහලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න වෙන්නේ. එහෙනම් අපි දන්නවා සීගිරිය කරවන ලද්දේ කාශ්‍යප රජතුමා. එතුමා සීගිරි කාශ්‍යප කියලා ප්‍රසිද්ධ වෙනවා නේද? හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න. ආරාධනා ගල දැකගත හැක්කේ. ආරාධනා ගල දැකින්න පුළුවන් පුතේ මිහින්තලයේ. මිහින්තලයේ. මිහින්තලයට දී තමයි අපි ඉගෙන ගන්න ඓතිහාසික ජනප්‍රවාදයේ අනුව මිහින්තලයේදී තමයි දේවානම්පියතිස්ස රජතුමා සහ මිහිඳු මාහිමියන් ඇතුළු ධර්ම ප්‍රචාරක කණ්ඩායම හමුවන්නේ. එහිදී මිහිඳු මහ රහතන් වහන්සේට දේවානම්පියතිස්ස රජතුමා අපේ රටේට වැඩි උන්වහන්සේව පිළි අරගෙන උන්වහන්සේට ආරාධනා කරනවා මහමෙවුනා උයනට වඩින්න කියලා. අන්න ඒ ස්ථානයේ ආරාධනා ගල කියලා සමහරව හඳුන්වනවා.
තවත් කතාවක දැක්වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරපු චුල්ලහත්ති පදෝපම සූත්‍රය ශ්‍රවණය කරන්න කියලා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට වඩින්න කියලා මේ ධර්ම ප්‍රචාර කණ්ඩායමේ හිටිය සුමන සාමණේරයන් වහන්සේ දෙවියන්ට ආරාධනා කරපු ස්ථානය ආරාධනා ගල විදිහට නම් වුණා කියලා සමහරු ප්‍රකාශ කරනවා. එහෙනම් කොහොම හෝ ආරාධනා ගල කියන ස්ථානය අපිට දකින්න පුළුවන් මිහින්තලයේදී. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න. මිහින්තලයේදී දැකගත නොහැකි පොකුණ, නාග පොකුණ, සිංහ පොකුණ අපිට මිහින්තලයේ දකින්න පුළුවන්. කුට්ටම් පොකුණ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. කුට්ටම් පොකුණ අපි දකින්නේ මහමෙවුනා උයනේදී. ඊළඟ ප්‍රශ්නෙට යමු. පොළොන්නරුවේ ජේතවන විහාර භූමිය තුල පිහිටා ඇති පොකුණ. පොළොන්නරුවේ ජේතවන විහාර භූමිය තුල පිහිටලා තියෙන්නේ නෙළුම් පොකුණ. නෙළුම් පොකුණ. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. මහමෙවුනා උයනේ අභේගිරි විහාර භූමියේ පිහිටි පොකුණ. මහමෙවුනා උයනේ පිහිටලා තියෙන පොකුණ පුතාලා දන්නවා කුට්ටම් පොකුණ. කුට්ටම් පොකුණ. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙටත් අපි යමු. රූපයෙන් දැක්වෙන ස්ථානය. ඔව්. මේ වගේ මේ ස්ථානය අපිට පැහැදිලිව පේනවා ප්‍රදීපාගාරයක්. ඒ වගේම මුස්ලිම් දේවස්ථානයක් අපි දකිනවා. මේ රූපය අපිට හුරු පුරුදුයි පුතාලට මතක ඇති. මේ රූපෙන් දැක්වෙන්නේ ගාලු කොටුව. ගාලු කොටුව. ගාලු කොටුවේ අභ්‍යන්තරයේ දර්ශනයක්. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. රූපයෙන් දැක්වෙන ස්ථානය හඳුන්වන නම. දැන් මේ රූපය අපි කලින් කතා කරා. මේ ස්ථානය අපිට දකින්න පුළුවන් මහමෙවුනා උයනේ. මහමෙවුනා උයනේ මේ ස්ථානය නිර්මාණය කළා තිබුණේ අතීතයේ භික්ෂුන් වහන්සේලාගේ පෑන් පහසු උදෙසා. මේ තියෙන්නේ කුට්ටම් පොකුණ. කුට්ටම් පොකුණ. ඊළඟ ප්‍රශ්නෙට යමු. රූපයෙන් දැක්වෙන ස්ථානය හඳුන්වන නම. මේ ප්‍රශ්නෙත් අපි කලින් කතා කරා මේ නෙළුම් පොකුණ. නෙළුම් පොකුණ. හොඳයි. ඊළඟ රූපය අපි බලමු. කැටපත් පවුර දැකගත හැකි ස්ථානය. කැටපත් පවුර. පුතාලා සීගිරි පර්වතයට නැග්ගනම් එහි සීගිරි පර්වතයේ චිත්‍ර තියෙන සීගිරි චිත්‍ර ගුහාවට වම් අත පැත්තේ තියෙනවා හොඳින් ඔපමට්ටම් කළපු පවුරක්. ඒ පවුරේ එදා සීගිරිය නරඹපු රසවත්තු මේ සීගිරියේ දැකපු මේ අප්සරාවියන්ගේ රූප ඒ රූප දැකලා ඒගොල්ලෝ තමන්ගේ හිතට ආපු කවි සිතුවිලි සටහන් කරා. ඉතින් මේ කැටපත් පවුරේ අපිට දකින්න පුළුවන් අන්නේ ගී කුරුටු ගී කියලා අපි හඳුන්වනවා. කුරුටු ගී. එහෙනම් කැටපත් පවුර දකින්න පුළුවන් අපිට සීගිරියේදී. සීගිරියේදී. සිසුරු ටීවී ලංකාවේ වැඩිම දරු පිරිසක් අකුරු කරන ඔන්ලයින් ටක්සලාව. ස්වාභාවික අනතුරක් වන සුනාමි ව්‍යසනයේ සිදු වූ වර්ෂය. ඔන්ලයින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පන්තිය. පුතාලා දන්නවා අපේ ලංකාවට විශාල විපත් ගෙනත් දුන්න ස්වාභාවික අනතුරක්. ලියාපදිංචි වීමට අවතන්න 07 48 64 851 07 48 64 851. සිසුරු ටීවී නවලොව නවදැනුම සමග. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. රූපයෙන් දැක්වෙන ස්ථානය හඳුන්වන නාමය. අපි බලමු මොකද්ද මේ රූපය කියලා. බලන්න. මෙන්න බොහොම ඓතිහාසික ස්ථානයක්. මේක ගැන කතා කරනකොටත් අපිට මේ විෂය නිර්දේශයට අදාළව කතා කරන්න වෙන්නේ ඉසුරුමුණි විහාරය මේ කෙරුවා කියලා කියවෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා. නමුත් අර පොතපත කියවලා අර සීගිරිය ප්‍රශ්නය වගේමයි පුතාලා දන්නවා ඇති මේ ඉතිහාසය රාවණ යුගයේ දක්වා දිවෙනවා. රාවණ යුගයේ දක්වා දිවෙනවා. මේ සංවර්ධනය කළා මේ සංඝ සතු කළා පූජා කරන්නේ දේවානම්පියතිස්ස රජතුමා. එහෙනම් අපි කියනවා මේ ඉසුරුමුණිය කරුවේ අපි හතර ශ්‍රේණියට අදාළව අපි කියනවා දේවානම්පියතිස්ස රජතුමා තමයි මේක නිර්මාණය කරුවේ කියලා. ලොකු පන්ති වලට යනකොට පුතාලා තවදුරට මේ තොරතුරු ඉගෙන ගනි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. රූපෙන් දැක්වෙන ස්ථානය මේ තමයි පුතේ ලංකාවේ තියෙන විශාලම ලෙන් විහාරය. මේ තියෙන්නේ දඹුල්ලේ. ඒ නිසා හඳුන්වනවා දඹුලු විහාරය කියලා. දඹුලු විහාරය කරවන්නේ පුතාලා දන්නවා වලගම්බා රජතුමා. වලගම්බා රජතුමා තමයි දඹුලු විහාරය කරවන්නේ. මේ දඹුලු
මේ ගල් පර්වතය තුල විශාල ලෙන විශාල විහාර ගෘහයක් බවට පත් කරනවා. මේ සුවිශේෂී ස්ථානයක් තියෙනවා පුතාලට බලන්න පුළුවන්. මේ වැස්සත් පෑවුවත් මේ ගලේ එක්තරා සිදුරකින් ජලය මෑත් වෙනවා. ජල බිඳුවක් නොනවත්වා මෑත් වෙනවා. ඒ ජලය දැන් නම් ප්‍රයෝජනෙට ගන්න තියෙන්නේ පූජා කටයුතු වලට සඳහා පමණයි. ඉතින් දඹ උල්ල දඹ කියනවා ජලය. දඹ උල්ල දඹුල්ල වුණා. දඹුලු විහාරය ලංකාවේ විශාලතම ලෙන් විහාරය. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න. පහත් දැක්වෙන ඒවා අතරින් පූජනීය නගරයක් වන්නේ අපි මේ පහත දැක්වෙන ස්ථාන කියලා වෙනස් කරගමු නේද? පූජනීය නගරයක් වන්නේ අනුරාධපුරය. අනුරාධපුරය නුවරඑළිය සීගිරිය පූජනීය නගර නෙවෙයි නේද? ඓතිහාසික නගරයක් වෙනවා සීගිරිය. අනුරාධපුරය ඓතිහාසිකයි ඒ වගේම පූජනීය නගරයක්. පිළිතුර අංක 1. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. කතරගම පූජනීය නගරය අයත් වන්නේ මේ ප්‍රශ්නෙත් එක්තරා වර්ෂයක ශිෂ්‍යත්ව විභාගයට අහලා තිබුණා. කතරගම පූජනීය නගරය අයත් වෙන්නේ පුතේ ඌව පළාතට. ඌව පළාතට. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න. ලී කැටයම් සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් වන්නේ. ලී කැටයම් සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් වන්නේ පුතේ ඇම්බැක්කේ දේවාලය. වික්‍රමබාහු කියන රජතුමා කරවුවා කියලා කියවෙනවා. මහනුවර නගරයට ආසන්නයේ පිහිටන්නේ මේ තනිකරම ලී වලින් කරපු නිර්මාණයක්. වහලට නම් තියෙන සිංහල උළු පෙති උළු හෙවිලි කරලා විශාල මේ හැම කණුවකම අපි දකිනවා සිංහල කැටයම් කලාවෙන් විස්තර කරලා තියෙනවා. හරිම ලස්සන නිර්මාණයක්. මේක දකින්න මේ පුතාලා දකින්නේ රූපය ඇම්බැක්කේ දේවාලය. කතරගම දෙවියන් උදෙසා පූජා කරන්න කරපු නිර්මාණයක් කියලා කියනවා. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න. ශ්‍රීපාද ස්ථානය අයත් වන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙත් පුතේ එක්තරා වර්ෂයක ශිෂ්‍යත්ව විභාගයට ආවා. එහිදී දරුවෝ උත්තර පිළිතුරු විදිහට අරන් තිබුණා මධ්‍යම පළාත හා සබරගමු පළාත. ඒ දෙකටම පිළිතුර නිවැරදි පිළිතුර හැටියට බාර ගන්න ඒ වර්ෂයේ තීරණය කළා. නමුත් වඩාත් ශ්‍රීපාද ස්ථානය අයිති වඩාත් ගැලපෙන්නේ සබරගමු පළාතයි කියන එකට. සබරගමු පළාතයි කියන පිළිතුරට. හැබැයි ඒ වර්ෂයේ මට මතකයි 2012 වෙන්න ඕන. 2012 නොවේ නම් 2013 වර්ෂයේ මධ්‍යම පළාත කියන පිළිතුර ලකුණු කරපු දරුවන්ටත් නිවැරදි පිළිතුර හැටියට ලකුණු ලබා දුන්නා. මෙහි වඩාත්ම නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3 සබරගමු පළාත. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. දළදා මාලිගාව ගාව අයත් වන්නේ පුතාලා දන්නවා. දළදා මාලිගාව සෙන්කඩගල පුරය නැත්නම් මහනුවර නගරය අයිති වෙන්නේ මධ්‍යම පළාතට. මධ්‍යම පළාතට. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. ශ්‍රී ලංකාවේ පිහිටි පූජනීය නොවන ඓතිහාසික ස්ථානය. දැන් ශ්‍රීපාදයේ සහ ථූපාරාමය පූජනීය ස්ථාන. ශ්‍රීපාදය පූජනීය ස්ථානයක්. ථූපාරාමය චෛත්‍ය. ලංකා බුදුදහම ලැබුණාට පසුව ලංකාවේදී කළපු පළමු චෛත්‍ය දේවානම්පියතිස්ස රජතුමා කරන්නේ. ඒ දෙක පූජනීය ඓතිහාසික ස්ථාන. ගාලුකොටුව ඓතිහාසික ස්ථානයක්. පූජනීය නෑ නේද? පූජනීය නෑ ගාලුකොටුව ඓතිහාසික ස්ථානයක්. අපේ රටට එල්ල වූ විදේශීය ආක්‍රමණ, ඒ විදේශීය ආක්‍රමණයන්ගෙන් රට මුදවා ගන්න අපේ මුතුන් මිත්තෝ ලේ මස් දන් දුන්න ජීවිතේ පූජා කරපු ඓතිහාසික අපේ භූමියක්. අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් පෝෂණය වෙච්ච භූමියක් නේද? ඒ ගැන අපිට කියවෙනවා. අපේ අභිමානයක්, ඉතිහාසයක්, අභිමානවත් ඉතිහාසයක් ගැන කියවෙනවා. ඒ නිසා ගාලුකොටුව ඓතිහාසික ස්ථානයක්. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයක් බලන්න. බිතුසිතුවම් සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් වන්නේ. එහෙනම් පුතේ මෙතන බිතුසිතුවම් සඳහා ප්‍රසිද්ධ ස්ථානය සීගිරිය. යාපහුව ප්‍රසිද්ධ වෙන්නේ ශෛලමය නිර්මාණ. අම්බැක්කේ දේවාලය. අම්බැක්කේ දේවාලය ප්‍රසිද්ධ වෙන්නේ ලී කැටයම් වලට නේද? බිතුසිතුවම් අර අපි අහලා තියෙනවා සීගිරිය ගැන පී.බී. අල්විස් පෙරේරා, ශ්‍රී ලංකාව ගැන පී.බී. අල්විස් පෙරේරා මහතා කියන පද්‍ය පන්තියේ තියෙනවා සීගිරි ගලේ සිතුවම් ලොව පුදුම වුණු නේද? එහෙනම් සීගිරිය බිතුසිතුවම් සඳහා ප්‍රසිද්ධ ස්ථානය සීගිරිය. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයටත් යමු. ශ්‍රී ලංකාවේ පිහිටි විශාලම ගල්ලෙන් විහාරය. දැන් අපි කලින් කතා කරා ශ්‍රී ලංකාවේ පිහිටි විශාලම ගල්ලෙන් විහාරය තමයි පුතේ දඹුලු විහාරය. දඹුලු විහාරය. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නය බලමු.
ගල් කැටයම් සඳහා ප්‍රසිද්ධ ස්ථානය. අපි දන්නවා ගල් කැටයම් සඳහා ප්‍රසිද්ධ වෙන්නේ ඉසුරුමුණිය. ලෝක ප්‍රකට නිර්මාණයක් තියෙනවා ඉසුරුමුණියේ පෙම් යුවල නේද? පුතාලට දකින්න පුළුවන් ඉසුරුමුණි පෙම් යුවල ලෝක ප්‍රකට නිර්මාණයක්. එහෙනම් ගල් කැටයම් සඳහා ප්‍රසිද්ධ වෙන්නේ ඉසුරුමුණි විහාරය. එහි දකින්න පුළුවන් පුතාලට ඉසුරුමුණි පෙම් යුවල, මිනිසා සහ අස්වැහිස, රජපෞල මේ වගේ සුවිශේෂ නිර්මාණයන් දකින්න පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න. ලංකාවේ පළමුවෙන්ම ඉදි වූ වැව. ඔව්. ලංකාවේ රාජ අනුග්‍රහය යටතේ පළමුවෙන්ම ඉදි වූ වැව තමයි බසවක්කුල මෙහෙවත් අභය වැව. මේ නිර්මාණය කරන්න මුල් වෙලා තියෙන්නේ පණ්ඩුකාභය රජතුමා. බසවක්කුල මෙහෙවත් අභය වැව. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. දේවානම්පියතිස්ස රජතුමා ඉදි කරවන ලද වැව. දේවානම්පියතිස්ස රජතුමා ඉදි කරපු වැව කියවෙන්නේ පුතේ තිසා වැව. තිසා වැව. හොඳයි. ඊළඟ ප්‍රශ්නයට යමු. කලා වැව ඉදි කරවන ලද්දේ. කලා වැව ඉදි කරුවේ පුතේ ධාතුසේන රජතුමා. ධාතුසේන රජතුමා. හොඳයි. ඓතිහාසික තොරතුරු ගොඩාක් හා සම්බන්ධ වැවක් තමයි කලා වැව. මහසෙන් රජු ඉදි කරවන ලද වැව වන්නේ. මහසෙන් රජතුමා ඉදි කරවපු වැව තමයි මින්නේරිය වැව. මහසෙන් රජතුමා ඉදි කරවපු වැව මින්නේරිය වැව. ලංකාවේ විශාල වාරි කර්මාන්ත කරන්න මහා විශාල වැව් හදන්න මුල් වෙච්ච පුද්ගලයා තමයි මහසෙන් රජතුමා. එතුමා ඉදි කරපු වැව තමයි මින්නේරිය වැව. හොඳයි. මේ පාඩම් මම මේ කතා කරන්නේ 4 ශ්‍රේණියට මේ ඉක්මනින් ඒ විෂය නිර්දේශය අවසන් කරන්න බොහොම සරලව කෙටි ප්‍රශ්න හැටියට. 5 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ මේ පාඩම් බොහොම සවිස්තරාත්මක නිබන්ධන ලබා දීලා පුතාලට මීට වඩා විස්තරාත්මකව ඒ වීඩියෝ වැඩසටහන් රූප සටහන් සියල්ලම එක්ක හරිම හරබර වැඩසටහනක් විශාල දැනුම් සම්භාරයක් පුතාලට ගේන පාඩම් මාලාවක් විදිහට ගේනවා. මේ කරන්නේ අපි මේ తాවකාලිකව අපිට වසරේ මුල් භාගයේ ගොඩාක් දරුවන්ට අධ්‍යාපනයට බාධා වුණා. ඒ විෂය නිර්දේශය සම්පූර්ණ කරගන්න බැරි වුණා. අගත් එහෙමයි. එතකොට ඒ ගැටලුව තියාගෙන ඊළඟ වසරට යන්න බෑ. ඉන්නේ නිසා මේ කෙටියෙන් සරලව මුළු විෂය නිර්දේශයම එක්කටලා කැටි කරලා පිඬු කරලා සම්පින්ඩණය කරලා අපි කතා කිරීමක් තමයි කරන්නේ. ඉක්මනින්ම පටන් ගන්නවා 5 ශ්‍රේණියේ විෂය නිර්දේශය. ඒ සවිස්තරාත්මකව සාකච්ඡා කරනවා. එතකොට මොන හරි දැනුමේ අඩුපාඩුවක් තිබුණා නම් ඒ සියල්ල සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට මෙතනදී මම ඒ නිසා විශාල වශයෙන් අදහස් දක්වන්න මේ තොරතුරු ගැන ගොඩාක් තොරතුරු කියන්න යන්නේ. හැබැයි 5 ශ්‍රේණියේදී මම සියලු තොරතුරු පුතාලාට ලබා දෙනවා. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයත් බලන්න. ඇලහැර ඇල ඉදි කරවන ලද්දේ. ඇලහැර ඇල. ඇලහැර ඇල ඉදි කරුවේ පුතේ වසභ රජතුමා. වසභ රජතුමා. ඊළඟ ප්‍රශ්නයට යමු. ධාතුසේන රජතුමා කරවන ලද ඇල මාර්ගය. ඔව්. ධාතුසේන රජතුමා කලා වැවට ජලය රැගෙන එන්න විශාල ඇල මාර්ගයක් කරවනවා. යෝධෑල. යෝධෑල. ඊටාම සුවිශේෂී වාරි කර්මාන්තයේ නිර්මාණයක් කියවෙනවා. මොකද මෙහි බෑවුම තියෙනවා කියන්නේ සැතපුමකට අඟලයි. බටහිර විද්‍යාඥයන් පුදුම කරවපු අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණයක් යෝධෑල. ධාතුසේන රජතුමා කරවුවේ යෝධෑල. හොඳයි. අපේ ඊළඟ ප්‍රශ්නයට යමු. ඇලහැර ඇල දීර්ඝ කරවන ලද්දේ. අපි කලින් කතා කරා පුතේ ඇලහැර ඇල කරවුවේ වසභ රජතුමා කියලා. වසභ රජතුමා කරවපු ඇලහැර ඇල මහසෙන් රජතුමා දීර්ඝ කරවනවා. මහසෙන් රජතුමා දීර්ඝ කරවනවා. ඒ තුලින් තමයි මින්නේරිය වැව ජලයෙන් පුරවන්නේ. හොඳයි. මින්නේරිය ඇතුළු වැව් මාර්ග රාශියක් ජලයෙන් පුරවනවා මහසෙන් රජතුමා මේ කරවපු නිර්මාණයෙන්. හොඳයි. ඊළඟ ප්‍රශ්නයට අපි යමු. වර්ණ කෑල කර වූ රජතුමා. වර්ණ කෑල. වර්ණ කෑලත් සුවිශේෂී ඇලක් මොකද්ද පුතේ? ඒ තමයි ලංකා ඉතිහාසයේ අපිට අතීතයේ හම්බ වෙන පළවෙනි ඇල මාර්ගය. ඇලක් කියනවානේ ස්වභාවික දෙයක් නෙවෙයිනේ, මිනිසා නිර්මාණය කරපු දෙයක්නේ. වර්ණ කෑල තමයි ලංකාවේ පළමු ඇල මාර්ගය. වර්ණ කෑල කරවන්නේ පුතේ කූටකන්නතිස්ස රජතුමා. කූටකන්නතිස්ස රජතුමා. හොඳයි. ඊළඟ ප්‍රශ්නයට යමු. ගිරිතලේ වැව කරවන ලද රජතුමා. ගිරිතලේ වැව. දෙවෙනි අග්බෝ රජතුමා කරවනවා කන්තලේ හා ගිරිතලේ වැව්. එහෙනම් දෙවෙනි අග්බෝ රජතුමා. දෙවෙනි අග්බෝ රජතුමා. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. දෙවෙනි අග්බෝ රජතුමා ඉදි කරවන ලද වැව
දැන් මං කිව්වා දෙවෙනි අග්බෝ රජතුමා ඉදි කරවනවා කන්තලේ හා ගිරිතලේ වැව්. පළවෙනි අග්බෝ රජතුමා කරවනවා සුවිශේෂ ඇල මාර්ගයක්. ඒ තමයි මිනිපේ ඇල. එහෙනම් දෙවෙනි අග්බෝ රජතුමා කරවනවා කන්තලේ වැව සහ ගිරිතලේ වැව. ගිරිතලේ වැව. එහෙනම් පිළිතුරාංක 1. අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න. ශ්‍රී ලංකාවේ මුල්ම තේ ගස රෝපණය කළ ස්ථානය. පුතාලා අහලා ඇති. ලංකාවේ පළමු තේ ගස රෝපණය කරන්නේ හේවා 60 ලූල් කඳුර වතුයායේ 1867 ඉංග්‍රීසි ජාතික වතු වැබිලිකරුවෙක් වෙච්ච ජේම්ස් ටේලර් කියන සුදු මහත්තයා තමයි හේවා 60 ලූල් කඳුර වතුයායේ මේ පළවෙනි තේ ගස රෝපණය කරන්නේ. මේ පුතාලා දකින්නේ අන්න එතන තියෙන ඒ ස්මාරකය තමයි මේ දකින්නේ පුතාලා. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයත් බලන්න. ලංකාවේ මුල්ම රබර් ගස රෝපණය කළ ස්ථානය. පුතාලට මුල්ම රබර් ගස රෝපණය කරපු ස්ථානයේ ස්මාරකය දකින්න පුළුවන්. ඒ තමයි ගම්පහ හෙන්රත්ගොඩ උද්‍යානයේ. අද ඒ රබර් ගසෙන් රෝපණය වෙච්ච ශාඛාවක් තියෙනවා. පසුගිය කාලේ ඇතිවෙච්ච සුලිසුලන් ආපදාවකදී ඒ ගහ විනාශ වෙනවා. රබර් ගස රෝපණය කරා කියලා කියන්නේ හෙන්රි ඇලෙක්සැන්ඩර් කියන ඉංග්‍රීසි ජාතිකයා. මේ රබර් ගස ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් නෙවෙයි, බ්‍රසීල ශාකයක්. ලංකාවේ ගම්පහ උද්භිත උද්‍යානයේ තමයි පළමු වරට රෝපණය කරවන්නේ. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න. ශ්‍රී ලංකාවේ යෝධ පුස්වැල දැකිය හැකි ස්ථානය. ශ්‍රී ලංකාවේ යෝධ පුස්වැල දකින්න පුළුවන් පුතේ ඕපනායක ප්‍රදේශයේ. ඉස්සෙල්ලාම ලංකාවේ හිතාගෙන හිටියේ යෝධ පුස්වැලක් තියෙන්නේ සිංහරාජ වනාන්තරයේ කියලා. නමුත් රත්නපුර දිද්දෙනිය මහාවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් හොයාගත්තා මෙන්න මේ වේගන් යුරේ තියෙන මෙන්න මේ විශාල පුස්වැල. මෙහි වට ප්‍රමාණය වෙනවා සෙන්ටිමීටර් 168ක්. සෙන්ටිමීටර් 168ක් විශාලයි. ඒ නිසා සිංහරාජයේ තියෙන පුස්වැලට වඩා අඩි 2ක් විතර විශාල වෙනවා. ඒ නිසා එය නම් වෙනවා ලංකාවේ යෝධ පුස්වැල කියලා. එහෙනම් ලංකාවේ යෝධ පුස්වැල ඓතිහාසික ශාකයක් දකින්න පුළුවන් පුතාලට ඕපනායක ප්‍රදේශයෙන්. ඕපනායක ප්‍රදේශයෙන්. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න. බැව්බැබ් ගස පිහිටි නගරය. බැව්බැබ් ගසක් අපිට දකින්න පුළුවන් පුතේ මන්නාරමේ. බැව්බැබ් ගස් ලංකාවට ආවේනික ශාකයක් නෙවෙයි. අපිට මේව දකින්න පුළුවන් අප්‍රිකානු රටවල් වල. මේ ශාකය මේ විදිහට කවදක්වත් පිහිටන්නේ මේ ලංකාවට ගැලපෙන විදිහට හැදිලා. මේ ගස් ප්‍රසිද්ධ වෙන්නේ අප්සයිඩ් ඩවුන් ට්‍රී කියලා තමයි හඳුන්වන්නේ. ඒ මොකද මෙහි ඈතට පේන්නේ මුල් ටික උඩට තියෙනවා වගේ. මේ තියෙන්නේ පුතාලට අප්‍රිකාවේ වගේ රටවල් වල දකින්න පුළුවන් බැව්බැබ් ගස්. නමුත් අපේ ලංකාවේ තියෙන ගහ ලංකාවේ අපුරු විදිහට හැරිදිලා මේ විදිහට තියෙන්නේ නැහැ. එහෙනම් අපිට දකින්න පුළුවන් ලංකාවේ මන්නාරම් ප්‍රදේශයේ තමයි බැව්බැබ් ගසක්. මේ ගස ලංකාවට බටහිර රටවල් වලින් මේ අප්‍රිකානු රටවල් වලින් අරාබි වෙළෙන්දන් විසින් ගෙන එන්න ලදයි කියලා තමයි මිනිසුන් විශ්වාස කරන්නේ. තා දීර්ඝ ඉතිහාසයක් මේ ශාකයට තියෙනවා. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නය බලන්න. ගජමන් නෝනා කිවිඳියගේ අපූර්ව පද්‍ය නිර්මාණයට මුල් වූ ගස. ගජමන් නෝනා කියන්නේ පුතේ ශ්‍රී ලංකාවේ වාසය කරපු 1746 වසරේ අපි සාහිත්‍ය යුග වලින් ගත්ත ලොකු පන්ති වල නම් කතා කරනවා මාතර යුගයේ වාසය කරපු කිවිඳියක්. එතුමිය ගජමන් නෝනා කියලා ප්‍රසිද්ධ වුණාට එතුමියගේ නම දෝන ඉසබෙලා කොර්ලියානා. නමුත් එතුමිය ප්‍රසිද්ධ වෙන්නේ ගජමන් නෝනා නමින්. ඉතින් එතුමිය මේ තමන්ගේ ගමේ තිවිච්ච ලස්සන නුගරුකක් ගැන අපූර්ව පද්‍ය පන්තියක් නිර්මාණය කරනවා. පිනවන දුටු දන සෑම ගඟ ළඟ පිහිටි කදීම ඔය විදිහට අපූර්ව පද්‍ය පන්තියක් නිර්මාණය කරනවා. එහෙනම් ඒක ඓතිහාසික වෘක්ෂයක් වෙනවා. මොකද්ද මේ වෘක්ෂය? දෙනිපිටියේ නුගරුක. පුතාලා මේ දකින්නේ ගජමන් නෝනා කිවිඳියගේ රුවක් එම ස්ථානයේ දැන් නිර්මාණය කරලා තියෙනවා. මේ මුල් වෙච්ච නුගරුක නම් දකින්න ලැබෙන්නේ නැහැ. එය දි รา පත් වෙලා තියෙනවා. ඒ ශාඛාවක් නැහි දකින්න ලැබෙනවා. පුතාලට පොඩ්ඩක් අපි අහලා බලමු. නන්දාමාලිනී කියන
අපේ ශ්‍රී ලංකාවේ වාසය කරන ප්‍රවීණතම ගායිකාව මේ ගජමන් නෝනා කිවිඳියගේ මේ ගෙනිපිටියේ නුගරුක පද්‍ය පන්තිය ගායනා කරන හරි අපූර්ව විදිය චුට්ටක් අපි රස විඳිමු. පිනවන දුටු දන සෑම ගඟ ළඟ පිහිටි කදීම තුරු පෙළ අවට සැදීම යුත් සෙවනල් තුරු පෙළ අවට සැදීම යුත් සෙවනල්. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙමු. රොබර්ට් නොක්ස් අල්ලාගත් ස්ථානයේ පිහිටි ගස හඳුන්වන නාමය. රොබර්ට් නොක්ස්. රොබර්ට් නොක්ස් කියලා කියන්නේ පුතේ අතීතයේ ලංකාවට පැමිණි නැව් කණ්ඩායමක සිටි පුද්ගලයෙක්. එතුමාගේ පියාගේ නමත් රොබර්ට් නොක්ස්. මේ රොබර්ට් නොක්ස් ඇතුළු පිරිස ලංකාව ආසන්න මුහුදේ ගමන් කරද්දී ඒගොල්ලන්ටගේ නැවට සිදුවෙච්ච හානි සිදු වෙනවා නැවේ කුඹගසට. කුඹගස අලුත් වැඩියා කරන්න ලංකාව අද්දර මුහුදේ නැංගුරම්ලා තියෙනවා. මේ දවස්වල වෙනකොට දෙවෙනි රාජසිංහ රජතුමා තමයි රජකම් කරන්නේ. මේ රාජසිංහ රජතුමා විදේශිකයන් දිහා බොහොම සැකෙන් තමයි බලන්නේ. උපක්‍රමයකින් මේගොල්ලන් ගොඩබිමට ගෙන්නගෙන මේගොල්ලන් අත්අඩංගුවට ගන්නවා. අවුරුදු 16ක් ලංකාවේ සිරකරුවෙක් විදිහට ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ට අවසර දෙනවා මේ ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් අවසර දෙනවා ලංකාවේ තුල ජීවත් වෙන්න. ඉතින් මේ රොබර්ට් නොක්ස් තහ එයාගේ මිතුරෙක් ලංකාව තුල කෘෂිකර්මයේ යෙදෙනවා, සතුන් වගා කරනවා, සතුන් ඇති කරනවා, ඊට පස්සේ වෙළඳාමට යනවා. ওই විදිහට ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා අනුරාධපුරයේ ප්‍රදේශයෙන් මන්නාරමට ගිහිල්ලා මන්නාරමෙන් යාපනයට ගිහිල්ලා යාපනෙන් මවුරටට යනවා. මවුරටට ගිය රොබර්ට් නොක්ස් ලංකාව පිළිබඳ පොතක් ලියනවා. ඒ පොත ලෝකෙ පුරා ප්‍රසිද්ධ වෙනවා. ඒ පොත සිංහල අනුවාදය තමයි පුතේ එදා හෙළදිව. එදා හෙළදිව. ඉතින් මේ රොබර්ට් නොක්ස් අල්ලගත්ත ස්ථානයේ පිහිටි ශාකයේ තමයි මේගොල්ලෝ ගිමන් හැරමින් හිටියේ සියඹලා ගහක් යට. අන්නේ සියඹලා ගස හරි ප්‍රසිද්ධ වෙනවා. ඒක පිහිටින්නේ පුතේ මුත්තූර් නගරේ කොට්ටියාර් බොක්කාසල තියෙන සියඹලා ගස. එහෙනම් ඒක ඓතිහාසික වෘක්ෂයක් ලංකාවේ තියෙන. හොඳයි. දැන් ওই රොබර්ට් නොක්ස් ලිව්ව පොත එදා හෙළදිව පොත ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙනවා කියලා මම කියනවනේ. මෙන්න මේ පොත ආශ්‍රයෙන් ඉංග්‍රීසි ලේඛකයෙක් වෙන ඩැනියල් ඩිෆෝ කියන ලේඛකයා. ඩැනියල් ඩෙෆෝ කියන ලේඛකයා ලියනවා හරි අපූර්ව පොතක්. ඒ තමයි රොබින්සන් ක්‍රූසෝ. පුතාලා කියවලා ඇති. රොබින්සන් ක්‍රූසෝ කියන පොත ලියන්න මුල් වෙන්නේ මෙන්න මේ රොබර්ට් නොක්ස් ලියපු පොත තමයි මුල් වෙන්නේ. එයා මූලික කරගන්නේ. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අන්දරේගේ පැණිවරකා ගස තිබෙන භූමිය වන්නේ. අන්දරේගේ පැණිවරකා ගස. පුතාලා දන්නවා අතීතයේ රජමාලිගේ මේ රජ්ජුරුවන්ව සතුටෙන් තියන්න මේ රජ්ජුරුවෝ රට පාලනයේදී බැරෑරුම් ප්‍රශ්න විසඳලා බොහොම මානසිකව පීඩාවට පත්වලා ඉන්න අවස්ථාවලට රජතුමාව සතුටින් තියන්න රාජකීය කවටෙක් හිටියා. එක එක රජ්ජුරුවන්ට ඉඳලා තියෙනවා මේ වගේ රාජකීය කවටයෝ. මේ හැමදෙනාම අන්දරේ කියන නමින් තමයි හැඳින්වලා තියෙන්නේ. මේ සිද්ධියට මුල් වෙන්නේ ශ්‍රී ලංකාවේ රජකම් කරපු විජය රාජසිංහ රජුරෝ කියලා තමයි කියවෙන්නේ. දවසක් අන්දරේ ගමනක් යනකොට දකිනවා ගිමන් හරිනවා හඟුරන්කෙත විහාරස්ථානයේ අසල තියෙන අම්බලමක. මේ අම්බලම අසලම තියෙනවා පැණි වරක ගහක්. හරි ප්‍රසිද්ධයි මේ ගහේ වරක හරි පැණි රසයි කියලා. ඉතින් එහි පැණි වරක ගෙඩියක් ඉදිලා පලාතම සුවඳ දෙනවා. ඉතින් තව දෙයක් වෙනවා මේ ගෙඩිය සුදු රෙද්දකින් ඔතලා තියෙන්නේ. එහි සංකේතයක් තියෙනවා. මොකද්ද? මේ පැණි වරක ගෙඩිය රාජභෝජනයට වෙන් වෙලා තියෙන්නේ.
අන්දරේ මේ පැණි වර්ග ගෙඩිය දිහා බලාගෙන ඉන්නවා. මෙහෙම ඉන්නකොට ඒ ස්ථානයට පැමිණෙනවා, අම්බලමට පැමිණෙනවා තවත් මගියෙක්. ඒ මගියා කියනවා යාළුවේ ඔය පැණි වර්ග ගෙඩිය දිහා බැලුවයි කියලා ඔහෙට අත් වෙන සුගතියක් නැහැ. ඔය පැණි වර්ග ගෙඩිය ඔහෙට කන්න ලැබෙන්නේ නැහැ. ඒ මොකද ඔය රාජභෝජනයේට වෙන් වෙච්ච දෙයක්. අන්දරේ කියනවා අන්දරේ මේ වෙනකොට වෙස් වලාගෙන ඉන්නේ. අන්දරේ කියනවා හොඳයි. මේ පැණි වර්ග ගෙඩිය කෑවොත් ඔහෙ මට මොනවද දෙන්නේ? ඒක ඇහුව විතරයි අර මගියා පුදුමයටපත් වෙනවා. මේ පැණි වර්ග ගෙඩිය කෑවොත් අත් වෙන දඬුවම මොකද්ද කියලා මතක් වෙනවා. මේ පැණි වර්ග ගෙඩිය කෑවොත් අත් වෙන දඬුවම තමයි උල හිඳුවා මරණය. රාජභෝජනයට අත තැබීම. මහා බලවත් වරදක්. ඉතින් එහෙම අහන පුද්ගලයෙකුට ඕන දෙයක් දෙන්න කැමති. කියනවා හොඳයි. ඔය පැණි වර්ග ගෙඩිය කෑවොත් මං ඔහෙට මීගොන් බානත් ඈගි දෙනවා කියලා. එහෙම කිව්වා විතරයි අන්දරේ ඉක්මනින් දුවලා ගිහිල්ලා පැණි වර්ග ගෙඩිය කඩාගෙන කනවා. කන ගමන් අර මගියටත් කෑල්ලක් දික් කරනවා. මගියා බොහොම බය වෙනවා. කියනවා ඔහේ කරේ මේ වසංගතයක් ඔලොගු වෙලා ගත්තා වගේ මහා අපරාධයක් තමුන් විතරක් නෙමෙයි තමන්ගේ පරපුරම විනාශ වෙන දෙයක් කියලා බොහොම බයටපත් වෙනවා. අනිත් අන්දරේ බොහොම සතුටින් මේ පැණි වර්ග ගෙඩියම කනවා. ඒ අතරේ අර මගියා දුවලා ගිහිල්ලා රාජපුරුෂයන්ට දැනුම් දෙනවා. රාජපුරුෂයෝ අන්දරේ වත් අඩංගුවට ගන්නවා. අන්දරේ වෙස් වලාගෙන ඉන්න නිසා කවුරුවක්වත් දන්නේ මේ අන්දරේ කියලා. රාජපුරුෂයෝ අන්දරේට නඩු විමසීමකින් තොරවම දඬුවම ක්‍රියාවට නංවනවා. මේ වගේ රාජ භෝජනයට අත තැබූ පුද්ගලයෙකුට දෙන දඬුවම රජුරුව කලින්ම තීරණය කරලා තියෙනවා. ඒ තමයි උල හිඳුවා මරණය. අන්දරේවත් ඒ විදිහට උල හිඳවා මරණයටපත් කරන්න රැගෙන යනවා. මෙන්න මේ වෙලාවේදී අන්දරේ කරන්නේ එකවරක උස්සහඬින් hina වෙනවා. එකවරක බොහෝම දුකින් අඬනවා. මෙන්න මේ වගේ විකාර රූපී හැසිරීම දකින රාජපුරුෂයන්ට ප්‍රශ්නයක් වෙනවා. ඇයි මේ මිනිස්සයා මේ hina වෙන්නේ? අහනවා ඔබ උස්සහඬින් ඇඬීම අපිට ගැටලුවක් නෙවෙයි. හැබැයි උස්සහඬින් සිනාසීම ප්‍රශ්නයක්. ඒ ගමන අන්දරේ කියන හොඳයි මාව රජතුමා වෙත ගෙනිච්චොත් මට පුළුවන් ඒ ගැන පැහැදිලි කරන්න. මගේ අවසාන ඉල්ලීම ඒකයි. ඔන්න අන්දරේව රජතුමා ළඟට රැගෙන යනවා. රජතුමා අඳුරගන්නෙත් නෑ අන්දරේ කියලා. අහනවා රජතුමා එම්බල පුරුෂය තා මේ විදිහට විකාර රූපීව හැසිරෙන්නේ මරණ බයෙන් නේද? ඔහොම ගුවම අන්දරේ කියනවා අනේ ස්වාමීනි මගේ කෑදරකමත් මෝඩකමත් නිසා මේ වරක බෑයකට වරක මදුළු කිහිපයකට වරක ගෙඩියකට මගේ ජීවිතේ නැති වෙනවා කියන උතුම් මනුස්ස බව නැති වෙනවා කියන දුකෙන් තමයි ස්වාමීනි මං ඇඬුවේ. ඒකම රජතුමා අහනවා එහෙනම් උස්සහඬින් සිනහ පහල කළේ කියනවා රජතුමනි මේ සිද්ධිය ඉතිහාසගත වෙනවනේ. ඉතිහාසගත වුණාම මේ සිද්ධිය කියවෙන අපේ අනාගත දරුමුණුපුරෝ හොඳටම hina වේවි. මෙන්න මේ රජතුමා පැණි වර්ග ගෙඩියක් හින්දත් මිනිහෙක් මැරුවයි කියලා. ඒක මතක් වෙනකොට මට දැනටත් hina යනවා ස්වාමීනි කියලා රජතුමනි කියලා අන්දරෙන් නැවත hina වෙන්න ගන්නවා. රජතුමා කල්පනා කරනවා මේ කතාව ඇත්ත. ඒ ගමන කියනවා එම්බල පුරුෂය තගේ මුඛරි බවත් ස්ථානෝචිත ප්‍රඥාවක් නිසා නුඹ රාජ කරුණාව ලබන්නේ කැමති දෙනක යව කියලා රජතුමා ප්‍රකාශ කරනවා. ඒ අවස්ථාවේ අන්දරේ Taman ඇඳලා හිටිය බොරු රැවුලත් බොරු කොණ්ඩෙත් ගලවලා දාලා රාජ සභාවේ පෙනී හිටනවා. අන්නේ අවස්ථාවේ සියලු දෙනාම රාජ සභාවේ සිටින රජතුමා ඇතුළු සියලු දෙනාම hina පහල කරනවා. ඉතින් මෙන්න මේ ඓතිහාසික සිද්ධියට මුල් වෙච්ච ශාකය තමයි ප්‍රසිද්ධ වෙන්නේ අන්දරේගේ පැණි වර්ග ගස කියලා. අදටත් පුතාලා දකින්න පුළුවන්. හඟුරන්කෙත පොත්ගුල් විහාර භූමියේ තමයි මේ ශාකය තියෙන්නේ. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. කැප්ටන් ඩෝසන් කුලන ඉදිකර ඇති ස්ථානයේ කැප්ටන් ඩෝසන් ප්‍රසිද්ධ වෙනවා පුතේ ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ඉදිකරපු ඉංජිනේරුවා මුල් වෙච්ච ඉංජිනේරුවා. පුතාලා දන්නවා ඉංග්‍රීසීන් මේ රට පාලනය කරන කාලේ රොබර්ට් බාන්ස් කියන ආණ්ඩුකාරවරයා කාලේ ලංකාවේ මාර්ග පද්ධතියක් ඉදි කරනවා.
මේ මෙතනදී හරි සුවිශේෂ නිර්මාණයක් කරන්න සිද්ධ වෙනවා මහනුවර නගරයට යනකොට කඩුගන්නාව ප්‍රදේශයේදී. ඉතින් මෙන්න මේ මාර්ග පද්ධතිය ඉදි කරන්න ගියාම මුල් වෙච්ච මේ ඉංජිනේරුවා කැප්ටන් ඩෝසන්ට තමන්ගේ ජීවිතේ පූජා කරන්න සිද්ධ වෙනවා. එයා සිහි වෙන්න කුළුණක් ඉදි කරලා තියෙනවා කඩුගන්නාව කන්දේ. කඩුගන්නාව ඒ දුෂ්කර මාර්ගයේ පහු කරනකොට පුතාලා දකිනවා. එහෙනම් මේ ස්ථානය තමයි කඩුගන්නාව. කඩුගන්නාව. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙමු. අතීතයේදී අම්බලම් ඉදිකිරීමට හේතු වූයේ අතීතයේ මිනිසුන් ගමන් කරේ පුතේ දුර බැහැර ගමන් ගියේ පාගමනින්. අන්නේ පාගමනින් යනකොට රාත්‍රියේදී නවාතැන් ගන්න. ඒ වගේම ගිමන් හරින්න මාර්ගයේ අසල අම්බලමක් ඉදි කරලා තිබ්බා. එහෙනම් පිළිතුර වෙනවා අංක 1. අංක 1. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙමු. මෙම රූපයෙන් දැක්වෙන සුවිශේෂී පුද්ගලයා ඇත්තරම ලංකාවට සුවිශේෂී පුද්ගලෙක්. නිදහස් අධ්‍යාපනය ලංකාවට හඳුන්වා දෙන්නේ මෙතුමා. මෙතුමා කරපු සේවය ඉන්දියාවේදී කළා නම් මේ ප්‍රසිද්ධ ඉන්දියානු විචාරකයෙක් වෙන NS අනේ මට මතක හැටියට නම කියන ඉන්දීය විචාරකයා කියනවා කන්නංගර මැතිතුමා ලංකාවේ කරපු සේවාව ඉන්දියාවේ කරා නම් එතුමා දේවත්වයෙන් පුදනු නිසකයි කියලා. එහෙනම් මේ සුවිශේෂී පුද්ගලයා තමයි CWW කන්නංගර මැතිතුමා. CWW කන්නංගර මැතිතුමා. හොඳයි. අපි ඊළඟ රූපෙට යමු. මෙම රූපයෙන් දැක්වෙන්නේ මේ තමයි පුතේ ලංකාවේ පහළ වෙච්ච ඉතාම විශිෂ්ට ගණයේ උගතෙක් විවිධ භාෂාවන් සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂාවන් තුනෙහිම මහා උගතෙක් වුණා. විවිධ භාෂාවන්හි පොත්පත් 500කට වඩා රචනය කරලා තියෙනවා මෙතුමා. මේ තමයි ආනන්ද කුමාරස්වාමි මහතා. ආනන්ද කුමාරස්වාමි මහතා. හොඳයි. අපි ඊළඟ පුද්ගලයා බලමු. මෙම රූපයෙන් දැක්වෙන පුද්ගලයා මේ රූපෙන් දැක්වෙන්නේ හරි සුවිශේෂී පුද්ගලයෙක් පුතේ. චන්ද්‍රිකා තාක්ෂණ ක්‍රමයේ ලෝකෙට හෙළි කරලා මේ sannivedanaya විප්ලවයක් ලෝකයේ තුල කරපු මහා ඉංජිනේරුවරයා. මෙයා ශ්‍රී ලාංකිකයෙක් වෙන්නේ විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙක්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ උපදිච්ච පුද්ගලයෙක් නෙවෙයි. නමුත් ලංකාවේ පදිංචි වෙලා විශේෂ පුරවැසි භාවය ලබා ගන්නවා. මේ තමයි පුතේ තාරකා විද්‍යාඥයෙක් වගේම ලේඛකයෙක් වෙච්ච ආතර් සී ක්ලාක් මහතා. ආතර් සී ක්ලාක් මහතා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙමු. නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලිය ලබන්නේ. අපි කලින් කතා කරා මේ පුද්ගලයා ගැන. නිදහස් අධ්‍යාපනයේ පියා කියන විරුදාවලිය ලබන්නේ පුතේ CWW කන්නංගර මහතා. මේ දකින්නේ පුතාලා එතුමාව. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙමු. ප්‍රසිද්ධ ලේඛකයෙකු හා තාරකා විද්‍යාඥයෙකු ලෙස ලෝකයට විශිෂ්ට සේවාවක් සිදු කළ පුද්ගලයෙක් වන්නේ. අපි දැන් කලින් කතා කරා එතුමා ගැනත්. කවුද? ආතර් සී ක්ලාක් මහතා. ආතර් සී ක්ලාක් මහතා. හොඳයි. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙටත් යමු වෙමු. මෙම රූපයෙන් දැක්වෙන පුද්ගලයා ශ්‍රී ලංකාවට නිදහස ලබා දීමේ සටනේ මූලිකත්වය ගත්ත පුද්ගලයන් අතරින් කෙනෙක්. ඒ නිසා එහි අවසාන සටනේ මූලිකත්වයේගෙන ඉන්නවා. ඒ නිසා ලංකාවේ පළවෙනි නිදහස් ලංකාවේ පළවෙනි අගමැතිවරයා කියන නාමයෙන් අගමැතිවරයා ධූරයෙන් මෙතුමා පිදුම් ලබනවා. ඒ නිසා මෙතුමාව හඳුන්වනවා අපේ ජාතියේ පියා කියලා. මේ තමයි DS සේනානායක මහතා. ජාතියේ පියා DS සේනානායක මහතා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙමු. මෙම රූපයෙන් දැක්වෙන හිමි නම. මෙම රූපයෙන් දැක්වෙන හිමි නම. මේ තමන්ගේ කවිය අවියක් කරගත්ත හිමි නමක්. මෙතුමත් ශ්‍රී ලාංකිකයෙක් නෙවෙයි. පසුව ශ්‍රී ලාංකිකයෙක් වෙනවා. මෙතුමා උපදින්නේ ටිබෙට් රටේ. කුඩා කාලේම ලංකාවට ඇවිල්ලා පැවිදි වෙනවා. ඊට පස්සේ මෙතුමා ජීවත් වෙන යුගයේදී ලංකාව පරාදීන යුගයක්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් රටක් වෙලා තියෙන්නේ. නිදහස ලබා ලෝකයේ විවිධ රටවල් වල මිනිස්සු අරගල කරනවා. හැබැයි ශ්‍රී ලාංකිකයෝ එහෙම අරගලයකට යන්නේ. ශ්‍රී ලාංකිකයෝ ඒ ලැබෙන වරප්‍රසාද නම්බුනාම තානාන්තර ඉදිරියේ නිදහස ගැන කතා නොකර ජීවත් වෙනවා. අන්නේ කාලේ නිදහස උදෙසා ශ්‍රී ලාංකිකයන්ව නිදහස් සටනට යොමු කරවනවා. ශ්‍රී ලාංකිකයන් අවදි කරවනවා. අන්න එහෙම විශිෂ්ට සේවාවක් කරපු හිමි නමක් තමයි මේ. මේ තමයි පුතේ S මහින්ද හිමියන්. S මහින්ද හිමියන්. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙමු. මෙම රූපයෙන් දැක්වෙන හිමි නම වන්නේ. මේ රූපය පුතාලට දකින්න පුළුවන් මෙන්න මේ වගේ
ප්‍රතිමාවක් ස්ථාන දෙකක එකක් තමයි පානදුර නගර මැද්දේ ඒකම මේ හිමියන්ගේ උපන් ගම වෙච්ච බලපිටිය මිගෙට්ටුවත්තේ. ඉතින් මෙතුමා ප්‍රසිද්ධ වෙන්නේ පානදුරා වාදයේ සම්බන්ධයෙන්. පානදුරා වාදය කියනවා 1873 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ බුදුදහම ගැන අන්‍ය ආගමිකයන් විවිධ වැරදි මතවාද ප්‍රචාරය කරනවා. මෙන්න මේ වැරදි මතවාදයන් විමසීමට ලක් කරලා වාද පහක් පැවැත්වෙනවා. බද්දගම, වරාපිටිය, උදම්විට, ගම්පොළ, පානදුරේ. ඒතර පානදුරේ තමයි ප්‍රසිද්ධම වාදය පැවැත්වෙන්නේ. ඉතින් අන්නේ නිසා මෙතුමාටත් විරුදාවලියක් තියෙනවා. වාදී සිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි. එහෙනම් මේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ප්‍රතිමාව මේ ප්‍රතිමාව පුතාලට දකින්න පුළුවන් පානදුර නගර මැද්දේ. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මෙම රූපයෙන් දැක්වෙන හිමි නම මේ දකින්නේ පුතාලා සුවිශේෂ අවස්ථාවක්. 1815 දී පුතාලා දන්නවා ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් රටක් වෙනවා. 1815 උඩරට මගුල් මඩුවේදී උඩරට රදල නායකයින් සහ ඉංග්‍රීසි ප්‍රධානීන් නිලධාරීන් අතර ගිවිසුමක් අත්සන් කරනවා. ඒක ප්‍රසිද්ධ වෙනවා උඩරට ගිවිසුම කියලා. ඒ උඩරට ගිවිසුම මගින් ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් රටක් කියලා පිළිගන්නවා. මෙන්න මේ ගිවිසුම අත්සන් කරන්න ඉස්සරලා මේ ජයග්‍රහණයෙන් ඔද වැඩිච්ච බ්‍රිතාන්‍ය සෙබළු එම උත්සව භූමියේ ඔසවලා තියෙනවා බ්‍රිතාන්‍ය ජාතික දචය. අන්න ඒක වැරදි වැඩක් කියලා පෙන්වා දෙන අපේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ඒ බ්‍රිතාන්‍ය ජාතික කොඩිය බිම දාලා අපේ එදා හඳුන්වන රජතුමාගේ කොඩිය නැත්නම් සිංහලයේ දජය කියලා හඳුන්වපු ශ්‍රී ලංකාවේ එදා පැවතිච්ච දජය ජාතික දජය නැවත එසවීමක් කරනවා. එහෙනම් මේ දැක්වෙන්නේ මේ අවස්ථාව දැක්වෙන්නේ අන්නේ සිදුවීම චිත්‍රයක් නගපු එකක්. එහෙනම් මේ ඉන්නේ කවුද? වාරියපොළ සුමංගල හාමුදුරුවෝ. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මෙම රූපයෙන් දැක්වෙන හිමි නම හා සම්බන්ධ වන්නේ 1815 දී ලංකාවේ බලය ලබාගත් ඉංග්‍රීසීන් 1818 වෙනකොට මේ දුන්න පොරොන්දු කඩනවා. 1818 පළවෙනි විමුක්ති අරගලය ඇති වෙනවා. ඒ අරගලය බොහොම තරුණ විදිහට මර්ධනය කරනවා ඉංග්‍රීසීන්. ඒ නායකයා වෙච්ච කැප්පෙටිපොළ අධිකාරන්තුමාව අත්අඩංගුවට අරගෙන හිස ගසා දාලා. ඊට පස්සේ ආපහු අරගලයක් හටගන්නේ අවුරුදු 30කින්. ඒ 1848. අන්නේ අරගලයට නායකත්වය දෙන්නේ පුතාලා දන්නවා ගොංගාලේගොඩ බණ්ඩාවීරයා. අන්නේ නායකයන්ට රැකවරණය සහ උදව් කිරීම කියන චෝදනාව යටතේ මෙන්න මේ භික්ෂුන් වහන්සේව මේ කුඩාපොළ හිමියන්ව අත්අඩංගුවට අරන් වෙඩි තබා ඝාතනය කරනවා. එහෙනම් මේ හිමි නම කවුද? කුඩාපොළ හිමියන් සම්බන්ධ වෙන්නේ 1848 දෙවන විමුක්ති අරගලයට. දෙවන විමුක්ති අරගලය. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මෙම රූපයෙන් දැක්වෙන ජාතික වීරයා. මේ ජාතික වීරයා තමයි අපේ 1818 පළවෙනි විමුක්ති අරගලය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීම සඳහා කරපු පළවෙනි විමුක්ති අරගලයේ නායකත්වයේ ගත්ත කැප්පෙටිපොළ මහදිසාවතුමා. කැප්පෙටිපොළ මහදිසාවතුමා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මෙම රූපයෙන් දැක්වෙන සුවිශේෂී පුද්ගලයා. මේ දැක්වෙන්නේ පුතේ ලංකාවේ හිටපු මහා ගාන්ධර්වයා. කවුද? පණ්ඩිත් අමරදේව මහතා. පණ්ඩිත් අමරදේව මහතා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නය බලමු. රූපයෙන් දැක්වෙන සුවිශේෂී පුද්ගලයා. මේ දැක්වෙන්නේ පුතේ ටී.බී. ජයා මහතා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයෙක් වෙනවා. ඒ වගේම මුස්ලිම් දරුවන්ව අධ්‍යාපනයෙන් පෝෂණය කරලා කිරිමු දෙසා සහිරා විද්‍යාලයේ විදුහල්පති බවටත් පත් වෙනවා එතුමා. ටී.බී. ජයා තුවාන් බදුරුදීන් ජයා මහතා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මෙම රූපයෙන් දැක්වෙන සුවිශේෂී පුද්ගලයා. මේ දැක්වෙන්නේ අපේ සිංහල ජාතිකයෙක් නෙවෙයි ඇමරිකානු ජාතිකයෙක්. ඇමරිකානු හමුදා නිලධාරියෙක්. මෙතුමා ගොඩනගා ගන්නවා සංවිධානයක් පරම විඥානාර්ථවාදී සංගමය. එහි අදහස තමයි සත්‍යයට වඩා උසස් දහමක් නැත කියන අදහස.
නමුත් මෙතුමාට කියවන්න ලැබෙනවා පානදුරාවාදයේ පිටපත. මේ කියවපු එතුමා තමන්ගේ මතය වෙනස් කරගෙන ලංකාවට ඇවිල්ලා බුදුදහම ඉගෙනගෙන බෞද්ධෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ බුදුදහමේ දියුණුව උදෙසා බොහෝ පියවර ගන්නවා. බෞද්ධ දහම් පාසල් ඇති කිරීම, ඒ වගේම බෞද්ධ කොඩිය නිර්මාණය, වෙසක් පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කිරීම, මේ වගේ කාර්යයන්හිදී එතුමා මුල් වෙනවා. එහෙනම් මේ තමයි පුතේ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා. හොඳයි, මේ නිබන්ධනය එහෙනම් මේ විදිහට સમાપ્ત වෙනවා. ඒකම පුතාලට තව පණිවිඩයක් මම දෙන්න තියෙනවා. ඒ තමයි මෙම වැඩසටහන අංග ගණනාවකින් යුක්තයින පුතාලා දන්නවා. පරිසරයේ පාඩම, සිංහල පාඩම, ගණිත පාඩම, ගණිත ගැටළු පාඩම. ඒ සඳහා අපි මුදල් අය කිරීමක් සිද්ධ වෙන්නේ ප්‍රශ්න පන්තර පන්තිය සඳහා විතරක් මුදල් අය කිරීමක් කරනවා. දෙමව්පියන්ගෙන් කැමති දෙමව්පියන්ගෙන් විතරයි අපි මුදල් ලබා ගන්නෙ. ඉතින් ඒ මුදලත් ගෙවන්න අපහසුතාව තියෙන දරුවන්ට මම ඒ සඳහා සහනයක් ලබා දීලා තියෙනවා. මේ අව්‍යාසනය හමුවේ කරදරයට පත් වෙච්ච දරුවන්ට මම දැනුම් දුන්නා. එහෙම මුදල් නොගෙව්වත් මම ප්‍රශ්න පත්‍ර ලබා දෙනවා. ඒ පාඩම් බලන්න මාර්ගය ලබා දීලා තියෙනවා. ඉතින් තවදුරටත් කාට හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් මට දැනුම් දෙන්න. මම ඔහුට උදව් කරන්න සූදානම්. මොකද මේ ව්‍යාසනය හමුවේ අපි දැක්කා මුදල වටින්නේ නැහැ. මුදල කොච්චර මුදල් තිබුණත් මේ ව්‍යාසනයෙන් බේරෙන්න බෑ. නමුත් තමන් කරපු හොඳ නරක යහපත්ව ජීවත් වීම තමයි වැදගත්. හොඳයි. එහෙනම් ඒ පණිවිඩයත් ගෙනෙන ගමන් මම පුතාලගෙන් අද තාවකාලිකව සමුගන්නවා. හෙට අපි සාකච්ඡා කරමු අපේ අංක 3 ප්‍රශ්න පත්‍රය. එහෙනම් එතනින් හමු වෙමු. පුතාලා හැමෝටම තෙරුවන් සරණින් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. පුතාලා හැමෝටම ආයුබෝවන්.